හොඳයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට. ඉතින් හරබැර YouTube නාලිකාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා 2021 උසස් පෙළ දරුවන් වෙනුවෙන් ඔයාලගේ රචනා ප්‍රශ්න පත්‍රයේ පොඩි සහයෝගයක් ලබා දෙන්න. ඉතින් මෙතනදී මම මුලින්ම සමාගම් ගැටලුවක් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. මේක ටිකක් සංකීර්ණ ගැළපෙළි සහිත ගැටලුවක්. ඉතින් මේ ගැටලුව අනිවාර්යෙන් කරලා යන්න. මොකද මේ වගේ ගැළපෙළි විභාගයට ගොඩක් දුරට තියෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වගේ ආසන්න දේවල් tie මම ගොඩක් දුරට එයි කියලා අපේක්ෂා කරන ගැළපෙළි මම වත් එක්ක කතා කරනවා වෙනම. ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක අනිවාර්යෙන් ඉන්න. අපි මුලින්ම මේ වීඩියෝ එකෙන් මේ පේපර් එකේ සමාගම් ගාන සාකච්ඡා කරමු. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ පේපර් එක තියෙනවා. බලන්න 2022 3:31 දිනට විදුලි උපකරණ අලෙවි කරනු ලබන වනිදු සමාගමේ ශේෂ පෙරික්සුම් පහත පරිදි වේ. පාඩ දීලා වෙළඳ ලැබිය යුතු වෙළඳ ගෙවිය යුතු විකුණුම් අයභාරය දීලා සේවා අයභාරය දීලා ඒ කියන්නේ දරුවනේ භාණ්ඩ විකිණීමෙන් ආපු ආදායම ඒ වගේම සේවා සැපීමෙන් ආපු ආදායම නොයිපු අයභාරය කියන්නේ දරුවනේ ලද අත්තිකාරම් ඒ කියන්නේ භාණ්ඩ විකුණන්න කලින් හෝ ව්‍යාපාරයේ සේවා සපයන්න කලින් පාරිභෝගිකයාගෙන් මුදල් හම්බෙච්ච වටිනාකම. කවදරද අප්‍රේල් පළවෙනිදාට කියලා කියන්නේ ඒ කියන්නේ අවුරුද්ද පටන් ගන්න දවසට. ඒ කියන්නේ මේක ගිය අවුරුද්දේ ආපු එකක්. මොකද ආරම්භක ශේෂයනේ ගිය අවුරුද්දෙන්නේ. ඒතර ගිය අවුරුද්දේදී අනාගතයේ වෙන්න තියෙන සේවා සැපීමක් හෝ භාණ්ඩ විකිණීමක් වෙනුවෙන් අනිවාර්යෙන් කල්තියා සල්ලි හම්බෙලා. ඒවට අපි කියන්නේ ලද අත්තිකාරම් නැත්නම් නොයිපු අයභාරය. මේ වචනේ එන්නේ දරුවනේ SLFRS 15 ගිණුම් ගන්න ප්‍රමිතියෙන් මේ වගේ ගැළපෙල්ලක් විභාගයට අනිවාර්යෙන් එයි. අපි බලමු මේක කොහොමද ගලපන්නේ කියලා. මොකද මෙයාට අදාළ තවත් කරුණු කාරණා පල්ලෙ ඇති. ඉතින් මේ නොයිපු අයභාරය ආරම්භයේ තියෙනවා කියලා කියන්නේ ගිය වර්ෂයේ අනාගතයේ වෙන්න තියෙන සේවා සැපීමක් හෝ භාණ්ඩ විකිණීමක් වෙනුවෙන් හම්බෙච්ච මුදල කල්තියක්. පැහැදිලිද? ඒ කියන්නේ අපි කියනවා අදාළ කාර්ය සාධන බැදීම් තෘප්තිමත් කිරීමට පෙර හම්බෙච්ච මුදල්. කාර්ය සාධන බැදීම් තෘප්තිමත් කිරීමට පෙර කියන්නේ භාණ්ඩය විකිණීමට හෝ සේවා සැපීමට පෙර හම්බුණා නම් මුදල් අපි වල කියන්නේ නොයිපු අයභාරය. ඉස්සර කාලේ කිව්වා ලද අත්තිකාරම්. තොගහානි විකුණුම් පිරිවැය ගණනය කරලා දීලා ඉවරයි දරුවනේ. ළමයි මතක තියාගන්න විකුණුම් පිරිවැය ගණනය කරලා දීලා ඉවරයි නම් අවසන් තොගේ ගිණුම්ගත වෙලා ඉවරයි. අනිවාර්ය ශේෂ පරීක්ෂමේ අවසන් තොගේ තියෙන්න ඕනේ. මේ තියෙන අනිවාර්යෙන්ම 3.31 තොගේ මේ දැක්කනේ. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් දැනට ගණනය කරලා පරිපාලන වෙනත් මූල්‍ය බැංකු ශේෂය සුළු මුදල් ශේෂය කොටස් නිකුත් ගිණුම කියලා එකක් ඇවිල්ලා තියෙනවා කියන්නේ මේගොල්ලෝ අනිවාර්යෙන් කොටස් නිකුත් කරලා ඒ කොටස් නිකුත් කිරීමෙන් හම්බෙච්ච සල්ලි ටික මුදල් ගිණුම හර කරලා කොටස් නිකුත් ගිණුම බැර කරලා. ඒකනේ පළවෙනි ස්ටෙප් එක ගිණුම්ගත කරද්දී කොටස් නිකුත් කිරීමකදී. ඊට පස්සේ දෙවෙනියට කරන්නේ වැඩිපුර ආපු සල්ලි ප්‍රතික්ෂේප කරනවා අවශ්‍ය ප්‍රමාණය තුන්වෙනියට කරන්නේ ප්‍රාග්ධනිත කරනවා. ඉතින් මේ ඇවිල්ලා පළමු දිස්සටහන ගිණුම්ගත කරලා ඇති අනිවාර්යයෙන්. මුදල් හර කරලා කොටස් නිකුත් ගිණුම බැර කරලා. right? ඉතින් මේක ඇතුලේ වැඩිපුර සල්ලි තියෙනවා නම් ඒවා අපි රිටර්න් කරලා අපිට අදාළ ප්‍රමාණය ප්‍රකාශ ප්‍රාග්ධනට ගෙනියන්න අපි සීතබා ගන්න ඕනේ. දේපල පෙරේතා උපකරණ දීලා 6420යි. කල්බදු ණය හිමියෝ හර පැත්තේ ඉන්නේ. මොකක් හරි මේ වැරද්දක් කරලා තියෙනවා. මොකද කල්බදු ණය හිමි හර පැත්තේ තියෙනවා කියන්නේ මොකක් හරි ෂුවර් එකටම වැරද්දක් වෙලා ඇති. අපි බලමු. වර්ෂයේ පටන් ගනිද්දී ආදායම් බදු වෙන් කිරීම, වර්ෂයේ පටන් ගනිද්දී උපචිත EPF. ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොගෙව්ව EPF මේ අවුරුද්දේ ආරම්භයේ ගෙවන්න තියෙනවා. ගෙව්ව බදු ටික තියෙනවා. වසර අගට පොදු සංචිත. මේ ගාන යන්න විශේෂත්වයේ වසර අගට පොදු සංචිත දීලා තියෙන්නේ. වසර අගට ප්‍රකාශිත ප්‍රාග්ධනය දීලා. වසර අගට පොදු සංචිතයයි වසර අගට ප්‍රකාශ ප්‍රාග්ධනය දීලා වසර මුලට රඳවාගත් පියුම් දීලා වසර මුලට උපචිත විගණන ගාස්තු දීලා වසර මුලට වක්කීම් සාතික වෙන් කිරීම දීලා ආයතන වෙනත් ආදායම් දීලා. ඉතින් අපේ අතිරේක තොරතුරු එකින් එක කියවගෙන යන ගමන් අපි ගලපමු. මම ගාන 100%ක් හදන්නේ නැහැ දරුවනේ. මම ඒ ගැළපෙල්ල දාන විදිය ඒ දේවල් ටික මම පැහැදිලි කරන්න යන්නේ. බලන්න දරුවනේ පළවෙනි අතිරේක තොරතුර. 2022 3.31 කියන්නේ වර්ෂයේ අග එදාට අවසන් තොගේ පහත කාණ්ඩ වලින් සමන්විත වේ. දරුවනේ අපි දන්නවා කාණ්ඩ කියන්නේ මෙන්න මේ ශීතකරණ රූපවාහිනී යන්ත්‍රය. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ විකුණන භාණ්ඩ තමයි ශීතකරණයි රූපවාහිනී යන්ත්‍රයි. වර්ෂයේ අගට තොගේ හැදිලා තියෙන්නේ ශීතකරණයි රූපවාහිනී යන්ත්‍ර වලින්. මේ AB කියන්නේ අයිතමය. අයිතමය කියන්නේ වර්ග. ශීතකරණ කියවම විවිධ වර්ගයේ ශීතකරණ තියෙනවා. රූපවාහිනී කියවම විවිධ වර්ගයේ රූපවාහිනී තියෙනවා. ඒ ටික ඔය. right? සිංගර් එකෙන් ගත්ත රූපවාහිනී සිංගර් එකේ රූපවාහිනී වෙන්න පුළුවන්. right? ඒ වගේ අර වර්ග තියෙනවනේ. ඒ නිසා ශීතකරණ ඊට පස්සේ රූපවාහිනී යන්ත්‍ර. ඒවා වර්ග තමයි ABCD කියන්නේ. ඒතර ශීතකරණය කියන්නේ කාණ්ඩයක්, රූපවාහිනී යන්ත්‍ර කියන්නේ කාණ්ඩයක්, ABCD කියලා කියන්නේ අයිතම්. ඒවා පිරිවැය දීලා, ඒවා සුද්ධ උපලබ්ධියගේ දීලා.
ඉතින් ඔයාලට මතකද අවසන් තොගේ මෙහෙම දුන්නාම LKS දෙක කියනවා එක්ක අයිතං ක්‍රමයට තොග ගලපන්න එක්ක කාණ්ඩ ක්‍රමයට තොග ගලපන්න. ආයතනයේ අවසන් තොග කාණ්ඩ ක්‍රමයේ මත තොග අගයන අතර කාණ්ඩ ක්‍රමයට තමයි තොග අගයන්නේ. ඒ වැරදීමකින් අයිතං ක්‍රමයට තොග ගලපා ඇත. අන්න. දැන් තොගේ ගිණුම්ගත කරලා තියෙන මේගොල්ලෝ කොයි ක්‍රමයටද? අයිතං ක්‍රමයට ගිණුම්ගත කරලා ඉවරයිලු. අපි ගිණුම්ගත කරන්න ඕනේ උනට කාණ්ඩ ක්‍රමයට. දැන් ප්‍රශ්න තියෙන්නේ මේකනේ. මෙයා විකුණුම් පිරිවැය හොයලා ඉවරයි. අවසන් තොගයත් ගිණුම්ගත කරලා ඉවරයි. මෙයා අවසන් තොගය කියලා කීයක්ද ගිණුම්ගත කරලා තියෙන්නේ? මේ 7000ක්. මෙතන 7000ක් නේ. ඔය 7000 අනිවාර්යෙන් ඇවිල්ලා ඇත්තේ කාණ්ඩ ක්‍රමයට. මමට කියන එක තේරුණාද? අවසන් තොගය කියලා මෙයා හර කරලා තියනා නේද 7000? හරි. අවසන් තොගේ මෙයා හර කරලා තියනනේ 7000ක් ශේෂ පරීක්ෂුනේ. ඒතර මේ 7000 අයා අරගෙන තියෙන කොයි ක්‍රමයටද? කාණ්ඩ ක්‍රමයටද අයිතං ක්‍රමයටද? අයිතං ක්‍රමයට. ඇයි මේ ආයතනයේ විසින් තොග කාණ්ඩ ක්‍රමයේ මත තොගාගෙන අතර ආයතනයේ විසින් තොග කාණ්ඩ ක්‍රමයේ මත තොගාගෙන අතර වැරදීමකින් අයිතං ක්‍රමයට තොග ගලපා ඇත. ඒතර අයිතං ක්‍රමයට හොයාගත්ත තොගේ තමයි මේ 7000. මගේ ඉතින් මුලින් වෙන මේ කාණ්ඩ ක්‍රමය කියලා කියුනේ. මේ දින අයිතං ක්‍රමයේ මත ගලපපු තොගේ මේ 7000. ප්‍රශ්න තියෙන කාණ්ඩ ක්‍රමයට තොගේ ගලපන්න ඕනේ. හරි. අපි ඇත්තටම බලමු අයිතං ක්‍රමයට 7000යිද කියලා. දැන් මේ අයිතං ක්‍රමයෙන් ගිණුම්ගත කරා කියන්නේ අයිතං ක්‍රමයට ඔයාලට මතකද ගිණුම්ගත කරන්නේ කොහොමද? පිරිවැය සුද්ධ උපලබ්ධියගේ දුන්නොත් ඒ දෙකෙන් ගන්න ඕනේ වඩා අඩු වගේ. අයිතං ක්‍රමයේදී එහෙමනේ. අයිතමෙන් අයිතමේ ගන්න. මෙතන අඩු වගේ 2000යි. අපි ඇත්තටම බලමු 7000ද කියලා මෙයා කියන විදිහට. මෙතන 1600 අඩු වගේ. මෙතන 2000යි. බලන්න ඔක්කොම එකතුව කීයද කියලා. අතනින් 1400යි මෙතනින් 2000යි මෙතනින් 1600යි මෙතනින් 2000යි. බලන්න අඩු වගයන් වල එකතුව උතන 7000ක් එනවද කියලා. එනවනේ 1400යි 2000යි 1600යි 2000යි 7000ක් එනවා. හරි. අයිතං ක්‍රමයට වඩාත් අඩු වගයන් අරගෙන 7000 ගිණුම්ගත කරලා ඇත්තේ. ඔයා හිතන්නේ අයිතං ක්‍රමයට ඒගොල්ලන්ට තොග කපා හැරීම කොච්චරක් එන්නේ නැද්ද? තොග කපා හැරීම කොහොමද තොග කපා හැරීම ගන්නෙ? තොග කපා හැරීම කොහොමද ගන්නෙ? තොග කපා හැරීම කියන අනාගතයේ භාණ්ඩ විකිණීමෙන් එන අලාභ. ඒක එන්නේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු වුණාම. මෙතන අලාභයක් තියනවද? ඔව් 1500ක පිරිවැය වූ භාණ්ඩවල ශුද්ධ උපලබ්ධියගේ කියන අනාගත විකුණුම් මිල. ඒතර 1500ක ඒවා අනාගතයේ 1400ට වික්කොත් අනාගතයේ අලාභය 100යි. 2000ක 2200ට වික්කොත් ලාභනේ තියෙන්නේ. අලාභ නැහැ. 1800ක 1600ට වික්කොත් අනාගතයේ 200ක අලාභ. ඊළඟේ අලාභ 500යි. 500යි. නම් ඔක්කොම තොග අලාභ කීයද? 500යි 200යි 700යි 700යි 800යි අන්න. තොග කපා හැරීම 800ක් මෙයා දැන්ටමත් හඳුනාගෙන ඇති. ළමයි මම වගේ ප්‍රශ්නයක් අහන්න. දැන් මෙයා කියනවා නේද ආයතනයේ අවසන් තොගේ කාණ්ඩ ක්‍රමයටලු ගිණුම්ගත කරන්න ඕනේ. මෙයා වැරදීමකින් අයිතං ක්‍රමයට තොග ගලපලානේ. ගලපපු තොගේ කීයද? ගලපපු තොගේ කීයද? මේ තියෙන්නේ 7000යි. ඒක ඇත්තද? ඔව්. 7000 තමයි. මොකද මේ අයිතං ක්‍රමයට ගැලපුවා කියන්නේ අපි දන්නවනේ අඩුවගෙන ගන්න ඕනේ හැමතිස්සෙම. මේ 7000 එන්නේ. ඒතර මෙයා මේ කොහොමද ගිණුම්ගත කරලා තියෙනවා නිකන් හිතා. අවසන් තොගය ඔයාට මතකද වත්කමක් වත්කම් වැඩිවීම හර. අවසන් තොග හර. වඩාත් අඩු වගේ නේද හර කරන්න ඉගන්නේ ඔයාට. පිරිවැය ශුද්ධ උපලබ්ධියගෙන වඩාත් අඩු වගේ. අඩු වගේ 7000යි නේද? වියදමත් තොග කපා හැරීම හර කීයද? 800යි. වෙළඳ බැර කරන්නේ. වෙළඳ ගිණුම බැර කරන්නේ නැත්තම් විකුණුම් පිරිවැය හොයද්දි විකුණුම් පිරිවැය හොයන තැන බැර කරන්නේ. අවසන් තොගය කියලා අඩු කරන්නේ. වෙළඳ හෝ විකුණුම් පිරිවැය කියලා බැර කරන්නේ තොගේ පිරිවැය. තොගේ පිරිවැය කියන මෙන්න මේ ටික එකතුව නේද? බලන්න තොගේ පිරිවැය කීයද කියලා. 1500යි 2000යි 1800යි 2500යි 7800යි 7800යි. අන්න තොගේ පිරිවැය. ඒක යා වෙළඳ බැර කරලා ඇති. තව විකුණුම් පිරිවැය බැර කරලා ඇති. මොකද ඔයා දන්නවනේ මේ වෙද්දි දන්න ඕනේ. අවසන් අපි විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගේට ගැණුම් එකතු කරලා අවසන් තොග අඩු කරලානේ. එතන අවසන් තොගෙන් අඩු කරන්නේ හැමතිස්සෙම තොගේ පිරිවැය. තේරුණාද? දැන් මෙයා ගිණුම්ගත කරලා තියෙන්නේ මෙන්න මේ 38. මෙයා ඊතං ක්‍රමයට තොගේ හොයාගෙන මේ විදිහට ගිණුම්ගත කරලා ඇති. අවසන් තොග හර කරලා ඇති 7000. අපි දැක්ක ශේෂ පරීක්ෂමේ හරපැත්තේ තියෙනවා. අනිවාර්යයෙන් මෙයා තොග කපා හැරීමත් දැන් හර කරලා ඉවර ඇති 800ක්. ඒක කොහේ දාගෙන නැද්ද මෙයා? අනිවාර්යෙන් වෙනත් වියදම් වල මෙයා ඔය 800 දාලා ඉවරයි ළමයි. කො වෙනත් වියදම්? මේ තියෙන වෙනත් වියදම්. මෙන්න මේ වෙනත් වියදම් ඇතුලේ 800 නැද්ද? තියෙනවා. මේක ඇතුලේ 800 තියෙනවා. හරි. ඊට පස්සේ වෙළඳ බැර විකුණුම් පිරිවැය බැර 7800 කියන්නේ මොකද්ද?
විකුණුම් පිරිවැය හොයද්දී අවසන් තෝගේ විදියට දැන්ටමත් අඩු කරලා ඇති 7800ක්. මෙන්න මේ 2500ක විකුණුම් පිරිවැය හොයාගනිද්දී අවසන් තෝග කියලා අඩු කරලා ඇති කීයද 7800ක්. මේක තමයි දැන් මෙයාගේ තින් වෙලා ඇත්තේ. ඒ ගිණුම්ගත කළා කියනවනේ අයිතම් ක්‍රමයට. හැබැයි අපි දැන් කාණ්ඩ ක්‍රමයට තමයි මේක ගිණුම්ගත කරන්න ඕනේ නේ. අපි කාණ්ඩ ක්‍රමයට එන්න ඕනේ දිස්සටහන් ටික බලමුද? කාණ්ඩ ක්‍රමයට එන්න ඕනේ දිස්සටහන් ටික. හරි. දැන් කාණ්ඩ ක්‍රමයේදී මොකද කරන්නේ? කාණ්ඩේ පිරිවැයේ කාණ්ඩේ සුද්ධ උපලබ්ධියගේ ඒ දෙකෙන් අඩු වගේ ගන්න. ළමයිනේ කාණ්ඩේ මෙතන පිරිවැය ගන්න මෙතන සුද්ධ උපලබ්ධියගේ ගන්න. ඊට පස්සේ කාණ්ඩේ මෙන්න මෙතන කාණ්ඩේ පිරිවැය ගන්න මෙතන සුද්ධ උපලබ්ධියගේ ගන්න. කාණ්ඩෙන් කාණ්ඩේ. මෙතන 3000 කීයද දරුවනේ 500යි. මෙතන 3600යි. මෙතන 3300යි. මෙතන 3600යි. හරි. අතන 3500යි අතන 3600යි. 3500යි 3600යි. ඒ දෙකෙන් අඩු වගේ ගන්න. අන්න. මෙතනින් එන 3500යි අඩු වගේ. අතන 3300යි නේ. sorry 4300යි නේ. මෙතන 4300යි. 4300යි 3600යි. එතනින් අඩු වගේ 3600යි. තේරුණා? ඔන්න අපිට ආව අඩු වගයන්ගේ එකතුව. කීයද අඩු වගයන්ගේ එකතුව? 7100යි. 7100 අඩු වගයන්ගේ එකතුව. පැහැදිලිද? හරි. දැන් මේ අහගන්න. මෙයාලා අයිතම් ක්‍රමයට තොගේ ගණනය කරද්දී එයාලගේ අඩු වගේ කීයද ආවේ? 7000යි. ඒක ඔයාලට මතකද? එයා ශේෂ පරීක්ෂණේ හරට දාගෙන තිබ්බා. ඒ දාගන්නේ මෙන්න මේ 30 නිසානේ. අවසන් තොග හර වෙනවනේ 7000. හැබැයි මම වාගෙන් අහන ප්‍රශ්නයක්. අවසන් තොග කීයක් ඇත්තටම හර වෙන්න ඕනේද? 7100ක් හර වෙන්න ඕනේ. ඒ කාණ්ඩ ක්‍රමයට මෙයාලා හරිනම් ගිණුම්ගත කරන්න ඕනේ. කාණ්ඩ ක්‍රමයට අනුව මෙයාගේ කාණ්ඩය 3500යි මෙයා 3600යි. අඩු වගේ 3500යි. මෙතන 4300යි මෙතන එකතුව මෙතන 3600යි. එතන කාණ්ඩය අඩු වගේ 3600යි. ඒ දෙක එකතුව 7100යි. අන්න කාණ්ඩ ක්‍රමයට අනුව අඩු වගයන්ගේ එකතුව 7100යි. හරිනම් අවසන් තොග හර වෙන්න ඕනේ 7100යි. එයා හර කරලා තියෙන්නේ 7000යි. අපි වැරද්ද නිවැරදි කරද්දී තවත් 100ක් අවසන් තොගය කියලා හඳුනා ගන්න ඕනේ. තේරුණාද? ඒ නිසා අවසන් තොග තවත් හර කරනවා 100ක්. එතකොට ගිහිල්ලා දැනට ගිණුම්ගත වෙලා තියෙන මෙන්න මේ 7000ට ඒ 100 හර වෙනවා කියන්නේ එකතු වෙනවා නේද? දැන් බලන්න 7100ක් වෙනවා. හරි. ඊට පස්සේ හරි තොක් කපා හැරීම බලමු කාණ්ඩ ක්‍රමයට අනුව. කාණ්ඩ ක්‍රමයට අනුව තොක් කපා හැරීම. මෙතන තියෙනවද බලන්න. මෙතන මේ කාණ්ඩයේ පිරිවැය 3500යි. ඒ කාණ්ඩයේ සුද්ධ උපලබ්ධියගේ 3600යි කියන දරුවනේ. එතන අනාගත අලාභයක් නැහැ. ලාභ තියෙන්නේ. තොක් කපා හැරීම අලාභනේ. මෙතන 4300යි දරුවනේ පිරිවැය 4300යි පිරිවැය. හැබැයි අනාගතයේ විකුණන්නේ 3600ට ඒ කාණ්ඩය. හරි. රූපවාහිනී කියන කාණ්ඩය. එතන අනාගතයේ අලාභයක් තියෙනවා 700ක. අන්න. අනාගත අලාභය 700යි. එහෙනම් තොග කපා හැරීම හර වෙන්න ඕනේ ඇත්තටම 700යි. මෙයා අයිතම් ක්‍රමයට තොග කපා හැරීම හර කළා 800ක්. වැඩිපුර හර කළා 100ක්. තොග කපා හැරීම අපි බැර කරන්න ඕනේ 100ක්. දැනට තොග කපා හැරීම එයා දාන් ඉන්නේ වෙනත් වියදම් වල. ඒ නිසා වෙනත් වියදම් බැර කරනවා රුපියල් 100ක්. ඒ කියන්නේ වෙනත් වියදම් වලින් අඩු කරනවා රුපියල් 100ක්. තේරුණානේ? ඔයාලට මතකයිනේ මෙන්න මේ වෙනත් වියදම් 2900 ඇතුළේ දාගෙන ඉවරයි නේද? මම මේකෙන් ගිහලා 100ක් අඩු කරනවා. තේරුණාද? තොක් කපා හැරීම හර කරලා 800ක්. හර වෙන්න ඕනේ 700යි. වැඩිපුර 100ක් හර කරනවා. ඒක දැන් වෙනත් වියදම් අස්සේ මෙයා දාන් ඇතිනේ. මම මේකෙන් අයින් කරනවා 100. දැන් තේරුණානේ? එච්චරයිනේ වැරද්ද නිවැරදි කරන්න තියෙන්නේ. ඔයා එතකොට විකුණුම් පිරිවැය නිවැරදි වෙන්නේ නැද්ද? එතන ප්‍රශ්නයක් නැහැ. එතනට කොහොමත් යන්නේ ළමයි අයිතම් ක්‍රමයට ගියත් කාණ්ඩ ක්‍රමයට ගියත් තොගේ පිරිවැය තමයි විකුණුම් පිරිවැය හොයන තැනට යන්නේ. ඒ නිසා එතන සංශෝධනයක් කරන්න කිසිසේත් අවශ්‍ය නැහැ. දැන් මෙහෙමයි. ඔයාලට තේරුණානේ මේක ගලපු විදිය. එක්සෑම් එකේදී දරුවනේ මෙහෙම දෙන්න පුළුවන්. මෙහෙම කියන්නේ මේ වෙලාවේ මෙයාලා අයිතම් ක්‍රමයට ගිණුම්ගත කරලා අපි කාණ්ඩ ක්‍රමයට දැන් සංශෝධනය කරා. එක්සෑම් එකේ කියන්නේ නැහැ සමහරක් වෙලාවට මේවා කොහොමවත් මොනම ක්‍රමයකටවත් ගිණුම්ගත කරලා නැහැ කියයි. ඒ කියන්නේ අනිවාර්යෙන් තාම අවසන්තෝ ගිණුම්ගත කරලා නැහැ. එතකොට සාමාන්‍ය විදිහට එයාලගේ ප්‍රතිපත්තියට අනුව හරි දිස්සටහන හදාගෙන ඒවා ගිණුම්ගත කරන්න. නමුත් මේ ගානේ ගිණුම්ගත කිරීමක් කරන වැරදි විදිහට. ඒක සංශෝධනයක් තමයි අපි මේ වෙලාවේ කරන්න ඕනේ. තේරුණානේ? right. දැන් අපි මේක සමාගම් මූල ප්‍රකාශව පෙන්නමු. පෙන්නන කලින් දරුවනේ දැන් ඔයා මම හිතනවා මේ විදිහව ආකෘති වලට පුළුවන් කියලා. ආකෘති දන්නේ නැත්නම් මේ YouTube channel එකෙන් තව වීඩියෝ එකක් තියෙනවා ආකෘති උගන්වන. ඒක පොඩ්ඩක් බලන්න ගිහිල්ලා. right. එතකොට දැනට තියෙන බෙදා හැරීම් පරිපාලන වෙනත් මූල්‍ය. මෙන්න මේ ටික තිබ්බහම දරුවනේ මේවා ගිහිල්ලා ඔයාගේ පෙර වැඩවල දාගන්න හොඳ දරුවෝ වගේ බෙදා හැරීම් 1000යි පරිපාලන 1500යි පෙර වැඩවල වියදම් විශ්ලේෂණ වල දාගන්න.
දැනට තියෙන යාළගේ ශේෂයන් දැනට තියෙන යාළගේ එකතුන්. හරි. දැනට බෙදා හැරීම් තියෙනවා 1000ක්. දැනට පරිපාලන 1500යි. වෙනත් 2900යි මූල්‍ය 100යි. වෙනත් 2900යි මූල්‍ය 100යි. අපි දැන් වෙනත් වලින් කීයක් අඩු කරාද? 100ක්. ඒක මේ තීරුවේ පෙන්නන්න ඕන. වෙනම පෙන්නන්න. තොග කපා හැරීම් කියලා. ඒවා අඩු කරානේ. ඊට පස්සේ වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දවසක පෙන්වන්න ඕනේ කවවද දරුවනේ? අවසන් තොගය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අවසන් තොගය කියලා පෙන්වන්න ඕනේ කීයද? 7100ක්. ඒ සංශෝධනය වුණා මතකද? ශේෂ පරීක්ෂණයේ 7000ට එකතු වුණානේ 100ක්. ඒතර 7100ක් කියලා මෙතන පෙන්නන. ඔච්චරයි. පළවෙනි ගැළපිලි ඉවරයි. පැහැදිලි නේ? රයිට් මේ වගේ ගැළපිලි විභාගයට අහන්න පුළුවන්. සමහරක් වෙලාවට දරුවනේ ඔහොම දෙන්නේ නැතුව මේ සමහරක් වෙලාවට අවසන් තොගයේ පිරිව එකපාර දෙයි. අවසන් තොගයේ සුද්ධ උපලබ්ධියක එකපාර දෙයි. හරි. සුද්ධ උපලබ්ධියගේ සමහරක් වෙලාවට නොසලකා හැරලා තොගයේ පිරිව විතරක් හරබර කරලා කියලා කියයි. එතකොට වැරද්දක් නිවැරදි කරන්න වෙනවා. එතනදී තොක් කපා හැරීම හරියට ගිණුම්ගත කරගන්න වෙයි. ඒ වගේ පොඩ්ඩක් ගැළපිලි බලන්න. 2015 පාස් පේපර් එකේ ගැළපිල්ල පොඩ්ඩක් බලන්න අවසන් තොක් ගැළපිල්ල. හරි. ඔයා පොඩ්ඩක් බලාගෙන යන විභාගෙට. ඒ වගේම දරුවනේ විකිණීමේ හෝ ආපසුවීමේ පදනම ගැළපිල්ල බලා ගන්න. මාර්ගස්ත තොක් ගැළපිල්ල. විකුණු නමුත් ඉවත් කර නොගත් තොක් ගැළපිල්ල. විශේෂයෙන් මාර්ගස්ත තොක් ගැළපිල්ල. විකිණීමේ හෝ ආපසුවීමේ පදනම ගැළපිල්ල පොඩ්ඩක් බලා ගන්න. ඔය අවසන් තොගත් එක්ක එන්න පුළුවන්. ඒ වගේම සුද්ධ උපලබ්ධියගේ වෙන සූත්‍රය බලාගෙන යන්න. මොකද ඒකෙන් ඒ සූත්‍රයට දාලා තොරතුරු දීලා වාර සුද්ධ උපලබ්ධියගේ හොයාගන්න දෙයි. මේ විදිහට මේවා බලාගෙන යන්න. මේ ගැළපිල්ලත් පොඩ්ඩක් බලා යන්න. එන දරුවනේ දෙවෙනි ගැළපිල්ලට පළමු කාර්තු තුන සඳහා ආදායම් බදු ගෙවීම පහත පරිදි වේ. අපි සාමාන්‍යයෙන් දන්නවා දරුවනේ මේ ආදායම් බදු ගෙවන්නේ කාර්තුකට සැරයක්. රජයට. පළවෙනි කාර්තුට 90000යි, දෙවෙනි කාර්තුට ලක්ෂයයි, තුන්වෙනි කාර්තුට 110000ක් බදු ගෙවලා. අවසාන කාර්තු වෙනුවෙන් 150000ක් ගෙවීමට තක්සේරු කරලා. දැන් පළවෙනි කාර්තුට ගෙවලා කීයද? 90000. දෙකට ලක්ෂයක්, තුනට 110000. මේ වසර වෙනුවෙන් කීයක් ගෙවලාද? 90යි 100යි 110යි. ලක්ෂ 3ක් මේ අවුරුද්ද වෙනුවෙන් පළමු කාර්තුන්ට ගෙවලා. අන්තිම කාර්තුට ගෙවන්න තියෙනවා කීයද? 150000ක්. මේ කියන්නේ අවුරුද්දට කාර්තු 4යිනේ. හතරවෙනි කාර්තුට ගෙවීමට තක්සේරු කරලා ඇස්තමේන්තු කරලා 150. එහෙනම් මං වාගෙන් අහනවා වසරේ කාර්තු 4ටම ටැක්ස් එක කීයද? 3ට 300යි, අන්තිම එකට 150යි, ඔක්කොම 450යි. ඒතර දරුවනේ අපි සටහන් අංක 3 කිව්වට සටහන් අංක 3 කොහොම කිව්වත් අපේ ආදායම් බදු සටහන තියෙනවනේ. මෙන්න මේ ආදායම් බදු සටහනට එන්නකො. සටහන අංක ගැන වැඩි හිතන්න එපා එක්සෑම් එකේදී. අපේ ආදායම් බදු වලට අපි සටහනක් දානවනේ. ඒතර අපේ ආදායම් බදු වලට සටහනක් දාද්දී අපි යන් අපේ සටහන් අංකයට අපේ ආදායම් බදු සටහනට යන් දුවලා. සටහනා ප්‍රතිපත්ති වලට. මෙන්න මේකේ අපි සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ කාර්තු 3ට ගෙවූ බදු ටික අපි ලියනවා. ඔක්කොම 300 දහස් වලින් හදන්නේ. ඊට පස්සේ අවසාන කාර්තුට ගෙවිය යුතු බද්ද. නැත්නම් උතන අපි ලියමු ආදායම් බදු වෙන් කිරීම කියලා ලියනවා වඩාත් යෝග්‍යයි. ආදායම් බදු වෙන් කිරීම. නැත්නම් ගෙවිය යුතු බදු 150යි. ඔක්කොම 450යි. මේකට අපි කියන්නේ වසරේ මුළු ආදායම් බදු වගකීම. වසරේ මුළු ආදායම් බදු වගකීම. ඊට පස්සේ අපි මේකට ඌනාදි බදු ගලපන්න ඕනේ. රයිට්? කොහොමද ඌනාදි බදු ගලපන්නේ? එන ගැලපිල්ලට. එයා කියනවා පෙර වසර අවසානයේ වෙන් කර වූ අගය වෙනුවෙන් ප්‍රවර්තන වසර තුල ගෙවා ඇත. ඒවා ගෙවූ බදු තුල ඇත. දැන් මේ පාර මේ කාර්තු තුන වෙනුවෙන් ගෙවුවා 300ක්. ඔය ගෙවුව 300 අනිවාර්යයෙන්ම ශේෂ පරීක්ෂමේ ගෙවූ බදු තුල තියෙනවනේ. මේ තියෙන ගෙවූ බදු. මේ 480 ඇතුලේ මේ අවුරුද්දේ කාර්තු 3ට ගෙවුව ටික නැද්ද? තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. නම් තවත් ඒ හැර තව කීයක් තියෙනවද? 180ක් තියෙනවනේ. ඔය 180 කියන්නේ දරුවනේ මෙන්න මේ ආරම්භයේ ගෙවන්න තිබ්බ බද්ද වෙනුවෙන් ගෙවපු ප්‍රමාණය. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වාට මතකයිනේ ගිය අවුරුද්දේ නොගෙව බද්ද තමයි ඔය ආරම්භයේ ගෙවන්න තියෙන බද්ද කියලා ආදායම් බදු වෙන් කිරීම කියලා තියෙන්නේ. ගිය අවුරුද්ද අවසානයේ නොගෙව බද්ද 100යි. දැන් මේ අවුරුද්දේ ඔක්කොම බදු කීයක් ගෙවුවද? මේ අවුරුද්දේ කාර්තු 3ට 300ක් ගෙවුවනේ. ඔක්කොම ගෙවුව බදු කීයක් තියෙනවද වර්ෂයටම? ශේෂ පරීක්ෂමේ ඔක්කොම ගෙවුව බදු තියෙනවා වර්ෂයට 480ක්. ඒකෙන් මේ අවුරුද්දේ කාර්තු 3ට ගෙවලා තිබ්බ 300ක්. එහෙනම් තවත් ගෙවලා තිබ්බ 180යි. ඒක වෙන මොකටද ගෙවන්නේ? අර ආරම්භයේ ගෙවන්න තිබ්බ 100ටනේ ගෙවන්නේ. ඒතර ආරම්භයේ ගෙවන්න තිබ්බ 100යි. හැබැයි ඒ වෙනුවෙන් කීයක් ගෙවලාද? 80ක් ගෙවලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වෙන් කරලා තිනවා අඩුවෙන් 80ක බදු.
ඒකට අපි කියන්නේ ඌණ බදු. ඌණ බද්ද ගිහිල්ලා අපි මෙන්න මෙතනට එකතු කරන්න ඕනේ. ඌණ බදු 80යි. තේරුණානේ? ගිය අවුරුද්ද වෙන් කරලා තිබ්බේ 100ක බදු ගෙවන්න. හැබැයි මේ පාර ගෙව්වා 180ක්. 180ක් ගෙව්වා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 80ක් අඩුවෙන් වෙන් කළා. ඒකට අපි කියන්නේ ඌණ බදු. ඌණ බද්ද මේ පාර බද්දට එකතු කරන්න ඕනේ. මොකද ගියා පාර අඩු වෙන්නේ කැල්කියුලේට් කරේ. ඒක මේ පාර බද්දට එකතු කරනවා. ඒක බලන්න ඔක්කොම කීයක් තියෙනවද කියලා. 450ට එකතු කරන්න 80ක්. 530යි මේ අවුරුද්දේ බද්ද. 530යි. ඕක අපි ගිහලා සටහනේ හොම් පෙන්නලා ඊට පස්සේ මෙන්න මෙතන අපි පෙන්නන්න ඕනේ. 530යි කියලා. ආදායම් ප්‍රකාශයේ බද්ද අඩු කරන්න. ඒ වගේම ඔයා දන්නවා මේ අවුරුද්දේ අන්තිම කාර්තුවේ බද්ද මේකනේ. මේක තාම ගෙවලා නැහැනේ. ජංගම වක්කීම. ජංගම වක්කීම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වක්කීමකට දෙදා. ආදායම් බදු වෙන් කිරීම රුපියල් 150. ආදායම් බදු වෙන් කිරීම නැත්නම් ගෙවිය යුතු බදු කියලා ජංගම වක්කීම් වල පෙන්නන. එන්න ඊළඟ ගැලපිල්ලට පොඩක් දරුවනේ මේ ගිය අවුරුද්දේ 2020 ආදායම් බදු ගැලපිල්ල පොඩ්ඩක් බලන්න. ඒකේ තිබ්බේ ඉදිරියට ගෙවන ලද බද්දක් ඉදිරියට ගෙවු බද්දක් ඒකේ තිබ්බේ. බලන්න වර්ෂය තුල 150ක් විගණන ගාස්තු ගෙවා ඒ පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. අවුලක් නැහැ. විගණන ගාස්තු කොහොමත් පරිපාලන වියදම්නේ. හැබැයි බලන්න කියන කතාව. එම අගය තුල ආරම්භක ශේෂයද ගෙවීමද ඇතුළත් වෙයි. එතනයි අවුල තියෙන්නේ. ඔයාලට මතකද මේ ගානේ දරුවනේ ශේෂ පිරික්සුමේ ආරම්භයේ තිබ්බා ආරම්භයේ උපචිත විගණන ගාස්තු. ඒ කියන්නේ දරුවනේ ගිය අවුරුද්දේ නොගෙව්ව උපචිත විගණන ගාස්තුනේ. නොගෙව්ව මේ විගණන ගාස්තුනේ. ඒව මේ අවුරුද්ද ආරම්භයේ ගෙවන්න තියෙනවා. ඒක දැන් මේ අවුරුද්ද ගෙවෙන්නේ නැද්ද? මේක මේ අවුරුද්ද ගෙවෙනවා. ඒතර ගෙව්වා කියලා කියනවනේ. එහෙනම් මේක මෙතනින් කපලා දාන්න ඕනේ. තවත් ආරම්භයේ උපචිත විගණන ගාස්තු පොත්වල තියන් ඉඳලා වැඩක් නැහැ. ඕක ඔතනින් කපනවා. ඒ කියන්නේ ආරම්භයේ උපචිත විගණන ගාස්තු හර වෙනවා කියන එක. කොහොම හරි ඔක කපලා දාන්න ඕනේ. දැන් කොහොම හරි ඔය ආරම්භයේ මේ උපචිත විගණන ගාස්තු ගෙවන්න තිබ්බනේ 50. ඒ කියන්නේ ගිය අවුරුද්ද නොගෙව්ව විගණන ගාස්තුනේ. ඒවා මේ අවුරුද්ද ගෙවලානේ. ඇයි ඔය කියන්නේ? බලන්න වර්ෂය තුල 1,50,000ක විගණන ගාස්තු ගෙවා පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. එම අගය තුල ආරම්භක ශේෂය ගෙවීමට ඇතුළත් වූ දරුවනේ පොඩි අවුලක් තියෙනවා. ආරම්භයේ ගෙවන්න තියෙන විගණන ගාස්තු මේ අවුරුද්දේ ගෙවලා ඒවත් එක්ක ඔක්කොම 150 පරිපාලන වියදම් වල දැම්මොත් වැරදි. මොකද ඒක පරිපාලන වියදමක් වෙන්න බෑ මේ 50. ඒක ගිය අවුරුද්දේ වියදමක්. මේ අවුරුද්දේ වියදමක්ද? නෑ. ඒ නිසා ඔයාලට දුවලා ගිහිල්ලා සිද්ධ වෙනවා මොකද්ද? දුවලා ගිහිල්ලා සිද්ධ වෙනවා පරිපාලන වියදම් වලින් ඒ 50 අයින් කරන්න. ඔය ශේෂයේ 1500 ඇතුලේ 50ක් තියෙන එක වැරදි. ඒවා ආරම්භක උපචිත විගණන ගාස්තු. උපචිත විගණන ගාස්තු. ඒවා ඕක ඇතුලේ තියෙන එක සාධාරණයි. ඕකෙන් අයින් කරන්න ඕනේ. ඒවා වියදම් නෙමෙයි මේ අවුරුද්දේ ඒවා ගිය අවුරුද්දේ වියදම්. ඒ වගේම දරුවනේ කියනවා ප්‍රවර්තන වසරට අදාළ විගණන ගාස්තු වියදම 1,80,000ක් විය යුතුය. මේ වසරට විතරක් ඔඩිටර්ස්ලාට ගෙවන්න ඕනේ විගණකවරුන්ට ගෙවන්න ඕනේ වියදම 1,80,000. දැන් මේ අවුරුද්දේ කීයක් විගණන ගාස්තු ගෙව්වද? 150ක් ගෙව්වා. ඒකෙන් ගිය අවුරුද්දේ ඒවා කීයක් තිබ්බද? 50ක් තිබ්බා. නේ? 50ක් තිබ්බනේ. ඒ ආරම්භයේ මතකයි නේද? 50ක් නේ ගෙවන්න තිබ්බේ. 50ක්. ඔව්. එතකොට මේ අවුරුද්ද 150ක විගණන ගාස්තු ගෙව්වා. ඒකෙන් 50ක් පෙර වසර වෙනුවෙන් එන ඉතුරු 100 මේ වසර වෙනුවෙන්. මේ වසර වෙනුවෙන්. මේ වසර වෙනුවෙන් ඔක්කොම කීයද වියදම? 180යි. එහෙනම් දරුවනේ තවත් 80ක් ගෙවන්න තියෙනවා. 80ක් තව ගෙවන්න තියෙනවා. ඒ වගේ මේක නොගෙව්වට වියදමක්. ඒ වියදම් පරිපාලන වියදම් වලට තාම දැම්මේ නැහැනේ. දැම්මේ කීයද? 150යි. 150 50ක් අපි අයින් කරානේ. ඒතර දැන් දාලා තියෙන්නේ 100යි පරිපාලන තුලේ. හැබැයි 180ක් වෙන්න ඕනේ. තව එහෙනම් 80ක් අපි මේ වසරේ උපජිත කියලා අපි ඇඩ් කරන්න ඕනේද නැද්ද? ඇඩ් කරන්න ඕනේ. අවසාන උපජිත විගණන ගාස්තු කියලා ඔයා ඇඩ් කරන්න ඕනේ 80ක්. තේරුණාද? අර පරිපාලන වියදම් ඔය පරිපාලන වියදම් 1500 ඇතුළේ 150ක ගෙවපු විගණන ගාස්තු දාන් තිබ්බා. හැබැයි 50ක් ගිය අවුරුද්දේ නිසා අපි ඒක අයින් කරා. ඒක වියදමක් නෙමෙයි මේ අවුරුද්දේ. මේ අවුරුද්ද වෙනුවෙන් එතකොට යා ගෙවලා තියෙන 100යි මේ අවුරුද්ද වෙනුවෙන් ඔක්කොම ගෙවන්න ඕනේ 180ක් වියදම 180ක් වෙන්න ඕනේ. වියදම 180ක් වෙන්න ඕනේ කියන්නේ. හැබැයි දාලා තියෙන්නේ පරිපාලන 100යි. තවත් 80ක් ඔන්න ඇඩ් කරා. දැක්කනේ? ඕනනම් ওই දෙකේ වෙනස එකපාර ඇඩ් කරත් අවුලක් නැහැ විගණන ගාස්තු කියලා. දරුවනේ මේ අවුරුද්ද නොගෙව් 80 අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වක්කීම් වල පෙන්වන්න ඕනේ.
සාමාන්‍යයෙන් ඔය වගේ ජංගම වාක්‍යයෙන් වෙනත් ජංගම වාක්‍යයෙන් අනිකුත් ගෙවියුත් අනිකුත් ජංගම වාක්‍යයෙන් යටතේ පෙන්නනවා නම් හොඳයි සටහනක් යටතේ right ඉතින් සටහනකට ගියාම මම අනිකුත් ජංගම වාක්‍යයෙන් කියලා උපචිත විගණන ගාස්තු මේ අවුරුද්ද අවසානයේ 80ක් තිබ්බ දරුවනේ. ඉතින් ඔය ගැළපෙලි හොඳට බලලා කියලා යන්න. ගොඩාක් වැදගත් ගැළපෙලි. හතරවෙනි ගැළපෙල්ල. රුපියල් 2,70,000ක ගෙව් වැටුප් පරිපාලන වියදම් තුල තියෙනවලු. ගෙව්ව වැටුප කියන්නේ සුද්ධ වැටුප. සුද්ධ වැටුපෙන්නේ දල වැටුපෙන් EPF 10%. සේවක දායකය අඩු කරයින් පස්සෙන උත්තරේ 2,70,000 කියන්නේ. එයා කියනවා 2,70,000ක ගෙව් වැටුප් පරිපාලන වියදම් තුල තියෙන අතර EPF සේවක හා සේවක දායකයන් පිළිවෙලින් 10%ක් 15%යි. පෙර වසර තුල නොගෙවූ අගයන්ද සමග ගෙව් රුපියල් 50,000ක EPF පරිපාලන වියදම් තුල තියෙනවා. ළමයි ETF ගැන කියන්නේ නැහැ කියන්නේ යාව ගිණුම් ගත කරන්න එපා. ඔයා චූටි කාලේ ඉගෙන ගත්තනේ. මොකද්ද? 2,70,000 කියන්නේ ගෙව් වැටුප නම්. ඒ කියන්නේ සුද්ධ වැටුප නම්. එයා එන්නේ 10%ක් අඩු වෙලා දල වැටුපෙන්. ඔයාට මතකද මෙන්න මේවා පොඩි කාලේ ඉගෙන ගත්තා. දල වැටුපෙන් ගැළපිලි පාඩමේදී මෙන්න මේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ පාර වැටුප් ගැළපිල්ලක් අහයි. EPF ETF ගැළපිලි අහයි. දල වැටුපෙන් EPF 10% අඩු කරපුවාම තමයි සුද්ධ වැටුපෙන්නේ. ඒ කියන්නේ දල වැටුපෙන් සේවකගේ පඩියෙන් කපන ඒවා ඔක්කොම කැපුවෙන් පස්සේ සුද්ධ වැටුපෙන්නේ. මේ ගානේ EPF 10%නේ කපන්නේ. අපි දන්නවනේ සේවක දායකනේ කපන්නේ. ඒතර මෙයා 100ක් කියලා හිතුවා, මෙයා 10ක් කියලා හිතුවා, මෙයා 90ක් කියලා හිතුවා. සුද්ධ වැටුප තමයි ගෙව්ව වැටුප කියන්නේ දරුවනේ. එයාව දීලා තියෙනවා මේ 2,70,000 2,70,000 මට ඕනේ දල වැටුප හොයාගන්න. මම 2,70,000 බෙදනවා 90ෙන් වැඩි කරනවා x එක්ක තනි වෙච්ච 100ෙන් මට ඒ 300 කියන්නේ x කියන්නේ දරුවනේ දල වැටුප. මෙයාව බෙදුවා මෙයාගෙන් යට එක්කෙනා උඩාගෙන් බෙදන්න ඔහොම ලියාගත්තාම වැඩි කරන්නේ x එක්ක තනි වෙච්ච 100ෙන්. එතකොට එන්නේ x 300යි. 300 කියන්නේ දල වැටුප. දල වැටුප තමයි දරුවනේ පරිපාලන වියදම් වලට දාන්න ඕනේ. මෙයා දාලා තිබ්බේ මෙන්න මෙයාව. හොඳට මතක තියාගන්න ඕන විභාගයට යන කලින් දල වැටුප තමයි පරිපාලන වියදම් වලට දාන්න ඕනේ. දාලා තිබ්බේ මෙන්න මේ 270 සුද්ධ වැටුප. මම දැන් එහෙනම් ගිහිල්ලා දල වැටුප දාන්න ඕනිද නැද්ද පරිපාලන වලට? දාන්න ඕනේ. හැබැයි දාන්නේ 300ද? නෑ 30යි. ඇයි? දැන් 300යිනේ දල වැටුප. ඒකෙන් 270ක් දැම්මනේ කොහොම හරි පරිපාලන වලට. තව 30ක් විතරයි මම ගිහිල්ලා ඇඩ් කරන්න ඕනේ පරිපාලන වලට. ඒ නිසා දරුවනේ පරිපාලන වලට ගිහිල්ලා 30ක් කියලා දානවා වැටුප්. පරිපාලන 200 පරිපාලන අර 1500 ඇතුලේ අර ආරම්භයේ 1500 ඇතුලේ ආරම්භය කියන්නේ දැනට තියෙන පරිපාලන ශේෂය 1500 ඇතුලේ අර 270 ගෙව් වැටුප නැද්ද තියෙනවා යන්න ඕනේ දල වැටුප 300 තවත් 30ක් දැම්ම නම් ඇතිනේ 300 දැම්මොත් වැරදීනේ පැහැදිලි ඊට පස්සේ තව පොඩි කේස් එකක් තියෙනවා බලන්න ගැළපිල්ල කියන කතාව පෙර වසර තුල නොගෙවූ අගයද සමග ගෙව් 50000ක EPF පරිපාලන වේදන් තුල තියෙනවලු දරුවනේ අපි දැක්කා මේ ගානේ ආරම්භයේ ගෙවන්න තිබ්බ EPF එකක් තිබ්බා රුපියල් කීයකද 20ක ඒ කියන්නේ ගිය අවුරුද්ද නොගෙවූ EPF ඒවා මේ අවුරුද්ද ගෙවලාලු ඒ 20ත් එක්ක ඔක්කොම කීයක්ද ගෙවලා තියෙන්නේ 50ක් ඒ 50ම පරිපාලන වියදම් වල දැම්මලු පට්ටපල් බොරුවක් වැරද්දක් අර උපචිත විගණන ගාස්තුවේ වුණා ඒ කේස් එක දරුවනේ ආරම්භයේ ගෙවන්න තියෙන වියදමක් මේ වසරේ ගෙවුවට ඒක මේ වසරේ වියදමක් වෙනවද නෑ ඒක ගිය වසරේ වියදමක් එතකොට මේ පාර 50ක් EPF වෙනුවෙන් ගෙවලා 50ම පරිපාලන වල දාලා හැබැයි මේ 50 ඇතුලේ තියෙනවා ගිය අවුරුද්දේ නොගෙවුව 20 ගෙවීමක් ඒක ඔයා පරිපාලන වලින් ඉවත් කරන්න තේරෙනවනේ පරිපාලන වලින් ඉවත් කරන්න ආරම්භක උපචිත EPF දැන් මම වාගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා මේ වසර වෙනුවෙන් දරුවනේ EPF කීයද ගෙව්වේ 30යි ඔක්කොම EPF 50ක් ගෙවුවා ඒකෙන් ගිය අවුරුද්ද වෙනුවෙන් EPF 20ක් ගෙවුවා එහෙනම් මෙයා මේ අවුරුද්ද වෙනුවෙන් EPF ගෙවලා තියෙන්නේ EPF මේ අවුරුද්ද වෙනුවෙන් ගෙවලා තියෙන්නේ 30යි අපි බලමු මේ අවුරුද්දේ ඔක්කොම EPF කීයද කියලා අපි EPF කොහොමද හොයන්නේ දල වැටුපෙන් 110ක EPF බලන්න දල වැටුපෙන් 115ක EPF බලන්න EPF දෙන්නෙක් ඉන්නවනේ මෙයා 30යි දරුවනේ මෙයා කීයද 45යි ඔක්කොම EPF වර්ෂයට 75ක් ගෙවන්න ඕනේ වර්ෂයට EPF ඔක්කොම 75ක් ගෙවන්න ඕනේ මම වඩ කියන එක තේරුණාද 300ෙන් 110ක් මේ ඇවිල්ලා EPF සේවක දායකය මේ EPF සේව්‍ය දායකය
ඔක්කොම EPF 75ක් ගෙවන්න ඕනේ. දරුවනේ මේ අවුරුද්ද වෙනුවෙන් ඔක්කොම EPF 75ක් ගෙවන්න ඕනේ. හරි. ගෙවලා තිබ්බවාට මතකයි මේ අවුරුද්ද වෙනුවෙන් EPF 30යි. එහෙනම් තවත් 45ක් මේ අවුරුද්ද වෙනුවෙන් EPF ගෙවන්න ඕනේ. ඒක ජංගම වක්කීමක්. හැබැයි ඒක දාන්න ඕනේ අනිකුත් ජංගම වක්කීම් වල උපචිත EPF මේ අවුරුද්දේ අග වෙද්දි 45යි. තාම වැඩේ ඉවර නැහැ. දරුවනේ ඔයා මට කියන්න මේ දෙකෙන් වියදම් වෙන්නේ මොකද්ද? මේ දෙකෙන් වියදම මෙන්න මෙයා වියදමක්. මෙන්න මෙයා වියදමක්. සේව් ව්‍යයගේ වියදමක් EPF මතකද? ඔය 45 පරිපාලන වියදමක්. හැබැයි දාන්න කලින් පරිස්සම් වෙන්න ඕනේ. පරිපාලන වියදම් වල දැනට EPF කියලා කීයක් දැම්මද? මතකද ගෙව්වා EPF 50ක් මේ අවුරුද්දේ. අන්නේ 50ම EPF ගෙව්ව 50ම පරිපාලන අස්සේ දාලා තිබ්බා. හැබැයි මම ඒ පරිපාලන වලින් 20ක් ගැලෙව්වා. මොකද ඒක ගිය අවුරුද්දේ වෙනුවෙන් ගෙව්ව EPF නිසා. ඒව මේ අවුරුද්ද වියදම් නෙමෙයි. ඒතකොට තවත් ඒක ඇතුළේ EPF 30ක ඒවා තියෙනවා. ඒ 30 මොකද්ද? අර 45න් ගෙව්ව ගාන. මේ 45 වෙනුවෙන් ගෙව්ව ගාන. හොඳට තේරුම් ගන්න. අපේ පරිපාලන වියදම් වල EPF ගෙවීම් 50ක් දාලා තිබ්බා. ඒ 50න් 20ක් ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවුවා. ඒක මම අයින් කරා. මේ අවුරුද්ද වියදම නෙමෙයි. එතකොට මේ අවුරුද්දේ වියදමෙන් ගෙවුවා කීයක් තියෙනවද පරිපාලන ඇතුලේ? 30ක් තියෙනවා. මේ අවුරුද්ද EPF වියදම කීයද? මෙන්න මේ 45. ඒකනේ පරිපාලන වලට දාන්න ඕනේ EPF කියලා. හැබැයි මම පරිපාලන වියදම් වලට 45ව දැන් ගිහලා අතහැරියොත් වැරදි. මොකද දැන්ටම 30ක් ඒක ඇතුලේ තියෙනවනේ දාලා. තව මම EPF කියලා දාන්න ඕනේ වියදම් කියලා කීයද? 15යි. EPF වියදම් කියලා ඇඩ් කරන්න ඕනේ තවත් 15යි. EPF වියදම් කියලා ඇඩ් කරන්න ඕනේ තවත් 15යි. හොඳට තේරුම් ගන්න. මේක සුපිරි ගාණක්. පරිපාලන වියදම් ඇතුලේ EPF ගෙවපුවා 500ක් තිබ්බා. මේ සෝරි 50ක් තිබ්බනේ. 50ක් නේද? 50යි 50යි. ගෙවපුවා 50ක් තිබ්බා. මේ පරිපාලන වියදම් ඇතුලේ. ඒ 50න් 20ක් ගිය අවුරුද්ද වෙනුවෙන් ඒක මම අයින් කරාමේ. ඒවා මේ අවුරුද්ද වියදම් නෙමෙයි. ඒතකොට මේක ඇතුලේ තව 30ක් EPF තියෙනවා. යන්න ඕනේ 45ක්. ඒ වියදම 45යි. තව ඒ නිසා මම දාන්න ඕනේ 15. තේරුණානේ? රයිට් ඔච්චරයි. මම මතක තියාගන්න EPF ETF පස්වෙනි ගැලපිල්ල. වර්ෂය තුල තොගහානි සිදුවීම් වෙලාලු. හරි. වර්ෂය තුල තොගහානි වීම සිදු වී ඇති අතර ඒ සඳහා මොකද්ද? වර්ෂය තුල තොගහානි වීම සිදු වී ඇතර ඒ සඳහා සැලසුම් සිදු කර ඇත. මොකද්ද? ආවතන හදාගන්න වර්ෂය තුල තොගහානි සිදු වීම ඇති අතර ඒ සඳහා රක්ෂණ වන්දි ලබා ගැනීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් 2021 5/10 වන දින රක්ෂණ ආයතනයෙන් වන්දි ඉල්ලා ඇති අතර 2021 කෙසේ වෙතත් 2021 5/10 වන දින රක්ෂණ ආයතනයෙන් වන්දි ඉල්ලා ඇති අතර මෙම හානියෙන් 70%ක් ප්‍රතිපූර්ණය කරන බවට 2022 4/20 වන දින රක්ෂණ ආයතනය එකග වී ඇත. මේ බලා ගන්න පොඩ්ඩක්. දරුවනේ ආයතනය තුල තොගයක් හානි වෙලා. දැන් අපේ ගිණුම් වර්ෂය මොකද්ද? අපේ ගිණුම් වර්ෂය අපි දැක්ක 2022 ඉවර වෙන්නේ කවද්ද? 3/31. එහෙනම් පටන් ගන්න 2022 21 4/1. එයා කියනවා දරුවනේ වර්ෂය තුල තොගහානි වීම සිදු වී ඇති අතර ඒ සඳහා දරුවනේ මෙතන හදා ගන්න ඕනේ මොකක්ද දන්නවද? වර්ෂය තුල තොගහානි වීම සිදු වී ඇති අතර ඒ සඳහා සැලසුම් නෙමෙයි ගැලපුම්. හොඳේ ගැලපුම්. වර්ෂය තුල තොගහානි සිදු වීම ඇති අතර ඒ සඳහා ගැලපුම් සිදු කර ඇත. ආය කියන්නේ තොගහානිය ගිණුම්ගත කළා. මේ තියෙන ශේෂ පරීක්ෂමේ තොගහානි කියන. මේ තියෙන තොගහානි 700ක තොගහානි ගැලපුම් කරලා. ඕක ඔතන හර වෙලා තියෙන ගැණුම් බැර වෙලානේ. තොගහානියක් ගැණුම් බැර කරනවානේ තොගහානි හර කරලා. ඒතර 700ක තොගහානි වෙලා වර්ෂය තුල. ඊට පස්සේ කියනවා කෙසේ වෙතත් 2021 5/10 වන දින රක්ෂණ ආයතනයෙන් වන්දි ඉල්ලා ඇති අතර අන්න 2021 5/10 වන දින අපි ඉන්ෂුරන්ස් කම්පැනියෙන් වන්දි ඉල්ලලා. කියන්නේ 21 5යි කියන්නේ මෙන්න මේ හරියනේ. මෙන්න මේ හරිය වගේනේ 5යි කියලා කියන්නේ 21 කියන්නේ. 21 5යි 10යි. මෙන්න මේ හරියනේ. අපි ඉන්ෂුරන්ස් කම්පැනියට කෝල් කරලා හරි ගිහිල්ලා හරි අපි කියලා අනේ අපිට වන්දි දෙන්න කියලා. හානි වෙච්ච භාණ්ඩ ටික වෙනුවෙන්. එයා කියනවා මෙම හානියෙන් 70%ක් ප්‍රතිපූර්ණය කරන බවට. 70%ක් වන්දි දෙනවලු.
2022 4/20 වන දින රක්ෂණ ආයතන එකක වී ඇත. අන්න 70%ක් වන්දි ගෙවනවා කියලා කවද්ද? 2022 4/20. ඒ කියන්නේ ගිණුම් වර්ෂය ඉවර වෙලා. මෙන්න මේ හරියේ. මෙන්න මෙදා කියනවා මෙන්න මේ 700ක තොගහානියෙන් මේ 700ක තොගහානියෙන් දරුවනේ 170ක වන්දි දෙන්නම් කියලා රක්ෂණ ආයතනයේ පොරොන්දු වෙලා. අපි වන්දි ඉල්ලුවේ කෝල් කළා මෙදා. මෙන්න මෙදා. වන්දි දෙන්නම් කියලා පොරොන්දුනේ රක්ෂණ ආයතනය මෙන්න මෙදා. රක්ෂණ ආයතනය 2022 4/25 මෙම වන්දි මුදල් චංගම ගිණුම බැර කර ඇත. ඒ කියන්නේ අපේ කරන්ට් account එකට සල්ලි දාලා කියන එක. චංගම ගිණුමට සල්ලි දාලා කියන එක ඒකේ තේරුම. ඒ කියන්නේ දැන් අපිට සල්ලි ලැබිලා. කවද්ද 4/25 සල්ලි දීලා. 4/25 සල්ලි ටික දීලා. මුදල් ලෝකේ 2022 5/26 මූල්‍ය ප්‍රකාශන සඳහා අනුමැතිය ලබා දී ඇත. 5/26 තවත් ඉස්සරහ. දරුවනේ මේ කැවිල්ලා තියෙන්නේ කොයි ප්‍රමිතියෙන්ද? මේ ගැළපිල්ල ඇවිල්ලා තියෙන්නේ LKAS 10 වාර්තා කරන දිනට පසුබිමක් නේද මේක? ගිණුම් කාලච්ඡේදය අපේ මෙන්න මේක දරුවනේ. නමුත් අපේ ගිණුම් කාලච්ඡේදය මෙන්න මේක වුණාට අපි මෙදා වන්දි ඉල්ලුවා. නමුත් වන්දි ලැබුණේ දෙන්නම් කියලා පොරොන්දුනේ මෙන්න මෙදා. වන්දි ටික කාසියා නෝට්ටු විදිහට අතට හම්බුනේ අපේ account එකට ලැබුණේ මෙන්න මෙදා. මේක LKS 10ට අනුව වාර්තා කරන දිනට පසුබිමක් අපි දැන් තීරණය කරන්න ඕනේ මේක මේ අවුරුද්ද මේ ගානට මේක ගලපනවද නොගලපනවද කියලා. මේක ගලපන්න ඕනේ. ඇයි? මේ වර්ෂයත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. මේ වර්ෂයේ තොගයක් හානි වෙලා අපි මෙන්න මෙදානේ වන්දි ඉල්ලුවා. ඊට පස්සේ මෙදා දෙන්නම් කියලා පොරොන්දු වුණානේ. එතකොට මේ අවුරුද්දත් එක්ක කනෙක්ෂන් එකක් නැද්ද? තියෙනවා. ඒව ගලපන සිද්ධිය. දැන් මේක අපි ගලපන්න ඕනේ. කොහොමද? කොහොමද ගලපන්නේ? ලැබිය යුතු රක්ෂණ වන්දි හර වත්කමක් ලැබිය යුතු රක්ෂණ වන්දි හර කීයක් වන්දි ලැබෙන්න ඕනේද? 700ක් තෝගේ හානි වුණා 170ක් වන්දි දෙන්නම් කිව්වා 490ක වන්දි යාලා දෙයි අපිට. අපිට වන්දි දුන්නාම අපි දන්නවා මොකද්ද? අපිට වන්දි දුන්නාම අපි දන්නවා අපේ තොග හානි වියදම අඩු වෙනවා. වියදම් අඩුවීම බැර තොග හානි බැර. වියදම් අඩුවීම බැර. දැන් ඔයාහයි මුදල් හර නෙමෙයිද කියන්නේ. මතක තියාගන්න මුදල් මේ බලපෑම පෙන්වන්නේ ලබන අවුරුද්ද ගිණුම් ගත කරද්දී. තේරුණාද? මුදල් ලැබුණට ඒක අපි පෙන්වන්නේ මේ අවුරුද්දේ. ඒක පෙන්වන්නේ ලබන අවුරුද්දේ. මෙන්න මෙතන මුදල් ලැබුණා කිව්වම ඔයා හිතයි මෙතන ඇයි ලැබිය යුතු රක්ෂණ වන්දි හර කරේ කියලා. ඔයාට හිතේ මුදල් හර කරන්නේ. මුදල් හර තොග හානි බැර නෙමෙයි දරුවනේ ලැබිය යුතු රක්ෂණ වන්දි හර තොග හානි බැර. මොකද අපි හැමතිස්සෙම අපේ ගිණුම් වර්ෂ ඉවර වෙන මෙදානේ. එදාට පවතින තත්ත්වය අපි නිරූපණය කරන්න ඕනේ. මෙදාට පවතින තත්ත්වය අපි නිරූපණය කරන්න ඕනේ. මෙදාට ලැබිලා නැහැ ඇත්තටම සල්ලි. කාසියා නෝට් වලින් මෙදාට ඇත්තටම ලැබිලා තිබ්බද? ලැබිලා තිබ්බේ නැහැ. ඒකයි ලැබෙන්න තියෙන එකක් විදිහට අපි හර කරන්නේ. ලැබෙන කතාව ලබන අවුරුද්ද ගිණුම් ගත කරනවා කොහොමද? මුදල් හර ලැබිය යුතු රක්ෂණ වන්දි බැර කියලා. දැන් තේරුණාද මම කියන එක? රයිට්. මේක ගලපන සිද්ධියක් උනේ මේ අවුරුද්දත් එක්ක කනෙක්ෂන් එකක් තිබ්බ නිසා. හැබැයි ලැබිය යුතු රක්ෂණ වන්දි කියලායි අපි ගිණුම් ගත කරන්නේ. ඕක මතක තියාගන්න ලැබෙන්න තියෙන දෙයක් විතරක් නෙමෙයි ගෙවන්න තියෙන දේකුත්. සේවක වන්දි වෙන් කිරීම බලන්න 2019 20 පාස් පේපර්ස් දෙක හොඳට අධ්‍යයනය කරලා යන්න. මේක මම කතා කරේ ලැබෙන්න තියෙන දෙයක්. 2019 20 පාස් පේපර්ස් වල ඇති ගෙවන්න තියෙන දේවල් සම්බන්ධයෙන් මේ වගේ ගැළපිලි ඇවිල්ලා. පොඩ LKS 10 ඒ ගැළපිලි ටික පොඩ්ඩක් බලාගෙන යන්න මේ සමාගම් ගානට අනිවාර්යෙන් ඒ වන්දි කේස් ටික බලා යන්න 2019 20 ඇවිල්ලා තියෙන විදිහ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. හරි එහෙනම් අපි දරුවනේ ලැබිය යුතු රක්ෂණ වන්දි හර කරා 490ක් ඒක ජංගම වත්කම් වල ගිහිල්ලා අපි දාමු. ගොඩක් හොඳයි අනිකුත් ජංගම වත්කම් වල දාන එක. අනිකුත් ජංගම වත්කම් කියලා සටහනක් කරන් දානවා එක්සෑම් එකේදී. නමුත් මම මේ වෙලාවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේම ජංගම වත්කම් යටතේ පෙන්නනවා ලැබිය යුතු රක්ෂණ කියලා. නමුත් එක්සෑම් එකේදී ওই වගේ දේවල් අනිකුත් ජංගම වත්කම් කියලා සටහනක් කරන් දාන්න. හරි. කීයද 490. එතකොට මම ලැබිය යුතු රක්ෂණ හර කරලා කොහෙද බැර කරේ? තොග හානි. දැන් තොග හානි කෝ? ශේෂ පරීක්ෂමේ තොග හානි ඉන්නවා හර පැත්තේ කීයක්ද? 700ක්. ඒකට බැර වෙනවා කියන්නේ එකෙන් අඩු වෙනවා 490. එතකොට දැන් ඇත්තටම අපිට තොග හානි පාඩුව කීයද? වන්දි 490 කැපුණාම 210යි පාඩුව. මේ 210 ගිහිල්ලා අපි වෙනත් වියදම් වල පෙන්වන්න ඕනේ. තොග හානි කියලා. හරි. තොග හානි වෙනත් වියදම්. තේරුණානේ? ඇත්තටම අපිට පාඩුව 210යි. හොඳට මතක තියාගන්න විභාගයට ඔය ප්‍රශ්න එන්න පුළුවන්. 2022 3.31 දින වක්කීම් සහතික වෙන් කිරීම රුපියල් 1,50,000යි.
වර්ෂය තුල රුපියල් 80000ක් වක්කීම් සහතික වියදම් මුදලින් දරා එය බෙදා හැරීම තුල ඇතුළත් කර ඇත. දරුවනේ මේක ඇවිල්ලා තියෙන එල් කේස් 37 ප්‍රමිතියෙන් අපි සාමාන්‍යයෙන් වොරන්ටි කාඩ් කේස් වලට අපි ගහනවා ලෙජර් ගිණුමක් වගකීම් සහතික වෙන්කිරීම කියලා. නැත්නම් වගකීම් සහතික කියලා ලෙජර් ගිණුමක් අපි ගහ ගන්නවා. අපි යමු ආරම්භක ශේෂ වලට. ආරම්භයේ බලන්න වගකීම් සහතික වෙන්කිරීම මෙන්න මෙතන තියෙනවා රුපියල් 100ක්. රුපියල් 100ක්. ඊට පස්සේ ගානේ කියනවා වසර අගට 2022 3:31කට වක්කීම් සහතික වෙන්කිරීම 1,50,000. ඒවත් බැරින් දාගන්න අවසානයේ කියනවා මෙහෙමනේ යන්නේ. මෙතන ඊගේ මෙතන පාගේ. දරුවනේ ඔය වගකීම්නේ. වක්කීම් වල ශේෂ බැර. මොනවද වක්කීම් සහතික වෙන්කිරීම කියන්නේ? අපි මේ අවුරුද්දේ විකුණපු භාණ්ඩ වෙනුවෙන් අපි අනිවාර්යෙන් පාරිභෝගිකයන්ට වොරන්ටි කාඩ් නිකුත් කරලා ඇති. ඒතකොට අපි දන්නවා අද වික්කයින් පස්සේ අනාගත අවුරුදු වලදී පාරිභෝගිකයා මේ වොරන්ටි කාඩ් අරන් ඉන්න පුළුවන් භාණ්ඩ රිපෙයාර් කරගන්න. ඒතකොට අපි අද තියා ඒක ඇස්තමේන්තු කරන්න ඕනේ. එදාට ඒ වෙනුවෙන් කීයද යයිද කියලා රිපෙයාර් කරන්න භාණ්ඩ. ඒ වෙනුවෙන් මේ අවුරුද්දේ වෙන් කළ රුපියල් කීයද? 150. ආරම්භයේ කීයද? 100ක්. මෙයා කියනවා වර්ෂය තුලක 80ක් වක්කීම් සහතික වියදම් මුදලින් දරලලු. ආය කියන්නේ මේ අවුරුද්දේ භාණ්ඩ රිපෙයාර් කරලා රුපියල් 80ක් දරලා. ඒක දරුවනේ මුදල් බැර වෙලා මේ ගිණුමයි හර වෙන්න ඕනේ. මෙයා මොකද කරලා තියෙන්නේ? බෙදා හැරීම් තුල ඇතුළත් කරලා. බෙදා හැරීම් වලට දාන්න බෑනේ. මෙයා මුදල් බැර කරලා බෙදා හැරීම් වලට දාලා. ඒ නිසා බෙදා හැරීම් වලින් අපි අයින් කරමු. ගෙව් වගකීම් සහතික. මේක අස්සර දාගෙන බෙදා හැරීම් අස්සර ඒක දාන්න බෑනේ. ඒක දාන්න ඕනේ වගකීම් සහතික වෙන් කිරීමේ ගිණුමට. පැහැදිලි? දැන් මම බෙදා හැරීම් වලින් අයින් කළා මෙතනට හර කරා. දැන් වැඩි පැත්ත එකතු දෙපැත්තට දාගන්න. 8යි 5යි 13යි 230යි. මේ පැත්තෙන් එනවා කීයද? 130ක් නේද බලන්න. මෙන්න මේක තමයි දරුවනේ මේ අවුරුද්දේ වක්කීම් සහතික වියදම ලෙස අපි හඳුනා ගන්න ඕනේ. ඕක බෙදා හැරීමේ වියදමක්. බෙදා හැරීමේ වියදමක් ඕක 130. ඕකට තමයි අපි කියන්නේ වගකීම් සහතික වියදම් කියලා. මේකෙත් මේ දෙකේ ඩිෆරන්ස් එක අපිට ඕන නම් එකපාර පෙන්වන්න පුළුවන් ඈ. කිසිම අවුලක් නැහැ වෙනස පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම දරුවනේ මෙන්න මෙයාව පෙන්වන්න ඕනේ ජංගම වගකීම් යටතේ. ජංගම වගකීම් යටතේ 150 පෙන්වන්න. ඒතර වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්න. වක්කීම් සහතික වෙන්කිරීම අනිකුත් ජංගම වක්කීම් යටතේ පෙන්වන්න සටහනේ ඒක ලේසි. වගකීම් සහතික වෙන්කිරීම. වගකීම් සහතික වෙන්කිරීම කියලා. right රුපියල් කීයක් තිබ්බද මේ අවුරුද්දේ අගට? 100 කීයක්ද? 150යි නේ. ඔච්චරයි. ඔය පොඩ්ඩක් මතක තියාගෙන යන්න. right. 7 වෙනි එක බලන්න. 2022 ජනවාරි 1 වෙනි දින සාමාන්‍ය කොටස් 50000ක් කොටසක් රුපියල් 20 බැගින් නිකුත් කළා. නිකුත් වෙන ලද මුදල් කොටස් නිකුත් ගිණුම් බැර කර ඇත. වැඩිපුර කොටස් වෙන ලද මුදල් ප්‍රතික්ෂේප කර ආපසු යවා ඇත. ඒවා වෙළඳ ගෙවිය යුතු ගිණුම හර කර ඇත. අන්න. ඔයාලට මතකද මම කිව්වා මේ වැඩිපුර ඒ කියන්නේ ඔයාලට මතකද අපි කොටස් නිකුතුවක් කරපුවාම මේකෙන් හම්බෙන සල්ලි කොටස් නිකුත් කිරීමේ ගිණුම් බැර කරන්නේ. දැන් යා කියනවා නේද ඔය 2022 ජනවාරි 1 වෙනිදා සාමාන්‍ය කොටස් 50000ක් කොටසක් රුපියල් 20 ගාන නිකුත් කරාලු. නිකුත් වෙන ලද මුදල් කොටස් නිකුත් කිරීමේ ගිණුම් බැර කරාලු. මුදල් හර කරලා කොටස් නිකුත් කිරීමේ ගිණුම් බැර කරාලු. කීයක් බැර කළාද බලන්න. කොටස් නිකුත් කිරීමේ ගිණුම් 1200ක් බැර කළා. ඔය ඇවිල්ලා කොටස් නිකුතුෙන් හම්බෙච්ච සම්පූර්ණ මුදල. හරි. බලන්න එතන වටිනාකම කීයද වෙන්න ඕනේ හැබැයි. කොටස් කීයක් නිකුත් කළාද? කොටස් 50000ක් නිකුත් කළා. කොටසක මිල 20යි. හරිනම් දහස් වලින් නම් රුපියල් 1000ක් දරුවනේ අපිට ලැබෙන්න ඕනේ. කොටස් නිකුතුෙන් 1000ක් ලැබෙන්න ඕනේ. හැබැයි කීයක් කොටස් නිකුත් කිරීමේ ගිණුම් බැර කළාද? 1200ක්. ඒ කියන්නේ රුපියල් 1000ක් ලැබෙන්න ඕන වෙලාවෙ අපිට 1200ක් ලැබිලා ඇප්ලිකේෂන් එකට. ඒතර වැඩිපුර රුපියල් 200ක් ලැබිලා. එයා කියනවා ඊළඟට මොකක්ද? හරි. වැඩිපුර කොටස් වෙනුවෙන් ලද මුදල් ප්‍රමාණය ප්‍රතික්ෂේප කර ආපසු යවා ඒවා වෙළඳ ගෙවිය යුතු ගිණුම හර කර ඇත. අප්පට සිරි. අර 200 ආපහු යවලා. එයා මුදල් බැර කරලා ණය හිමි පාලන හර කළා. වෙළඳ ගෙවිය යුතු පාලන හර කළා. එයා කියන්නේ රුපියල් 200 ප්‍රතික්ෂේප කරලා ආපසු යවවලු. ඒ කියන්නේ මුදල් බැර කරලා
කොටස් නිකුතු ගිණුමයි හර වෙන්න ඕනේ. අර කොටස් නිකුතු ගිණුම ශේෂ පිරික්සුනේ. මෙයාගේ අතින් ණය හිමි ගිණුම හර කළා. දැන් තේරුණානේ? ණය හිමි ගිණුම හර කළා නම් ණය හිමි බැර කරන්න. එතකොට ණය හිමිය වැඩි වෙන්න ඕනේ. යන්න ශේෂ පිරික්සුමට. කෝ වෙලද ගෙවිය යුතු? මේ ඉන්නේ. මෙයාට එකතු කරන්නේ 200. ඒ මෙයා හර වෙලා කියන්නේ අඩු වෙනව ණය හිමිය. දැන් නිවැරදි කරන්න බැර කරද්දි ණය හිමි වාක්‍යයෙන් වැඩි වෙනවනේ. කොහෙද හර කරන්නේ දැන්? මෙන්න මෙයා. මෙයා හර කරද්දි මෙයා 200කින් අඩු වෙනවා. දැන් මෙයා ගාව නැද්ද අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රාග්ධනෙ? තියෙනවා. ඔයාලට මම පොඩි කාලේ මොකක්ද ඉගෙනුවේ? ඔය 17 කොටස් නිකුත් කිරීමේ ගිණුමෙන් අයින් කරන්න. කොටස් නිකුත් කිරීමේ ගිණුම හර කොහෙද බැර කරන්න ඉගෙනුවේ? ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරන අගය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ඇවිල්ලා ඒකේ පෙන්වන්න ඕනේ. එන්න ඔයාගේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට. ඒකනේ හිමි ප්‍රකාශිත ප්‍රාග්ධනය තියෙන්නේ. ඒකේ කොටස් නිකුතු යටතේ ඔයා පෙන්වන්න ඕනේ රුපියල් 1000ක්. දැන් තේරුණානේ? ඕවා බලාගෙන යන දරුවනේ විභාගෙට. දැන් කොටස් නිකුත් කිරීමේ ගිණුමේ බැලන්ස් එක කීයද? 0යි. 1200ක් තිබ්බා. වැඩිපුර 200ක් තියලා ඒක අයින් කරා. එතකොට 1000යි. ඒ 1000 අපිට අයිති එක. ඒ 1000ත් අපි අයින් කරන්න ඉගෙනන්න ඕනේ මම ඔයාලට පොඩි කාලේ. එතකොට දැන් මෙයා 0යි. නිවැරදි ණය හිමියෝ කීයද? 1700යි නේ. ඒක පෙන්වන්න ජංගම වාක්‍යයෙන් වල. ණය හිමියෝ ජංගම වාක්‍යයෙන් වල පෙන්වන්න. පෙළද ගෙවිය යුතු 1700යි. ඔය හොඳට මතක තියාගන්න ළමයි ඈ විභාගෙට අහන්න පුළුවන් ඔය වගේ ගැළපිලි. ඔය පොඩක් බලාගෙන යන්න. කොටස් නිකුත් කිරීමක් ගිණුම්ගත කරන විදිය බලන් යන්න අනිවාර්යෙන්. මම මේ වැඩිපුර අහපු නැති ගැළපිලිමයි මේකේ දාලා තියෙන්නේ මෙතෙක් කාලයක්. අහපුවම හැමදාම අහන්නේ නැහනේ. මීට අමතරව වර්ෂය තුල රුපියල් ලක්ෂයක ප්‍රසාද නිකුතුවක් පොදු සංචිතය භාවිතයෙන් සිදු කර ඇති අතර එය නිවැරදිව ගිණුම්ගත කර ඇත. අන්න ලක්ෂයක ප්‍රසාද නිකුතුවක් පොදු සංචිතය භාවිතයෙන් සිදු කරලා ඒක නිවැරදිව ගිණුම්ගත කළා. දරුවනේ ප්‍රසාද නිකුතුවක් කියන්නේ නොමිලේ කොටස් නිකුත් කිරීමක්. එතකොට අපි සංචිත කපනවා. එයා කොයි සංචිතයද භාවිතයට අරන් තියෙන්නේ? පොදු සංචිතය. ඒතර එයා පොදු සංචිතය භාවිතයෙන් ප්‍රසාද නිකුතුවක් කරලා ඒක ගිණුම්ගත කරා කියන්නේ දැන්ටම පොදු සංචිතයෙන් කපලා ඉවරයි 100. ඒක ප්‍රකාශිත ප්‍රාග්ධනටත් 100 දාලා ඉවරයි. තේරුණාද? ගිණුම්ගත කරා කියන්නේ පොදු සංචිතයෙන් කපලා ඉවරයි. දැන් පොදු සංචිත කීයද බලන්න. මේ වසර අගට කියලා දුන්නේ ඒකයි පොදු සංචිතය. ඒ වසරේ ගැළපිල්ල ගිණුම්ගත වුණානේ යාට අදාළව. වසර අගට දැන් ඇත්තටම 50යි. ඔය 50 ඇවිල්ලා තියෙන්නේ. අර 100 කැපිලා නෙමෙයිද කියන්නේ? නොමිලේ කොටස් නිකුත් කරා නේද රුපියල් 100ක. ඒ කියන්නේ ලක්ෂයක. ප්‍රසාද නිකුතුවක් නැත්නම් අපි කියන්නේ සංචිත ප්‍රාග්ධනීයකරණයක්. රුපියල් ලක්ෂයක කරා. ඒක නොමිලේ කරේ. පොදු සංචිතේ භාවිතයෙන් කරේ. පොදු සංචිතේ එතකොට අඩු වෙනවා. අඩු වෙලා ඉවරයි. ඇයි ගිණුම්ගත වෙලා? එතකොට දැන් පොදු සංචිතයේ වසර අගට යා කෙලින්ම කියනවා මාර්තු 30කට 50යි. එහෙනම් තිබ්බේ කීයද ආරම්භයගේ? 150ක් තියෙන්නේ නැති. 150ක් තියෙන්නේ නැති. ඔයා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය හදද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගිහිල්ලා දාන්න ඕනේ ආරම්භයේ පොදු සංචිතයේ කීයද? 150 දාලා තමයි මෙන්න මෙතන සංචිත ප්‍රාග්ධනිත කිරීම. ඒ කියන්නේ ප්‍රසාද නිකුතු යටතේ ඒ 100 කපලා පෙන්වන්න ඕනේ. කපලා මෙතනට ගේන්න ඕනේ මතකද? ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. දැන් මේ අහගන්න. මේ අහගන්න. හොඳට අහගන්න. එයා කිව්වනේ මේක ගිණුම්ගත වුණා කියලා. ඒ කියන්නේ පොදු සංචිතෙන් කැපිලා ඉවරයි. ඒ වගේම ප්‍රකාශිත ප්‍රාග්ධනට එකතු වෙලත් ඉවරයි. බලන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය කීයද? එයා කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය අන්න ඒකක් දීලා තියෙන වසරකට. දැක්කද? 250ක්. එහෙනම් ආරම්භයේ ප්‍රකාශ ප්‍රාග්ධනය කීයක් තියෙන්නේ නැද්ද? අනිවාර්යෙන් කීයක්ද තියෙන්නේ නැත්තේ? 150යි. ඒ 150ට මේ ප්‍රසාද නිකුතෝ 100 එකතු වුණාම තමයි 250 වෙලා තියෙන්නේ. එහෙනම් ආරම්භයේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ දරුවනේ තියෙන්නේ නැත්තේ රුපියල් 150යි. ඒ 150ට මේ 100 එකතු වෙලා තමයි ඔය 250 හැදිලා තිබ්බේ. දැන් එහෙමයි කියලා වසරාගර ප්‍රකාශ ප්‍රාග්ධනයේ 250යි. නෑ. කීයද? 1250. මේ 10 දැන් අලුතෙන් ආවා. දැන් තේරුණානේ? ඔය මාර විදිහට ප්‍රැක්ටිස් කරන්න, කල්පනා කරන්න. පොදු සංචිතයක් භාවිතෙන් ප්‍රසාද නිකුතුවක් කළේ ගලපා ඇත කියනවා. ඒ කියන්නේ ගිණුම්ගත කරලා ඉවරයි කියනවා. ඉතින් වාගේ ඔළුවේ સિદ્ધාන්ත තියෙන්න ඕනේ දැන්. ප්‍රසාද නිකුතුවක් කියන්නේ සංචිත ප්‍රාග්ධනීයකරණයක්. නොමිලේ කොටස් නිකුත් කිරීමක්. නොමිලේ කොටස් නිකුත් කරද්දී සංචිත අඩු වෙලා ප්‍රකාශ ප්‍රාග්ධනය වැඩි වෙනවා. කොටස් නිකුත් කරද්දී කොහොමත් ප්‍රකාශ ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒක 100ක ඒවා නිකුත් කරලා තියෙනවා. ඒක ගලපා ඇත මේ. ගිණුම්ගත කර ඇත නිවැරදිව. ඒ කියන්නේ සංචිත අඩු වෙලා ඉවරයි පොදු සංචිත.
පොදු සංචිත දැන් 50යි තියෙන්නේ. එහෙනම් කීයක් තියෙන්නේ නැද්ද? 150ක් තියෙන්නේ නැති. එකෙන් 100ක් කැපිලා තමයි 50 ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මම ආරම්භක ශේෂ වල 150 දැම්මේ. ඔය 100 දැන් ප්‍රකාශ ප්‍රාර්ථනට එකතු වෙලා ඇති. දැන් එකතු වුණායින් පස්සේ ප්‍රකාශ ප්‍රාර්ථනයේ ශේෂ පරීක්ෂමේ පෙන්නනවා වසරකට දරුවනේ මේ බලන්න 250. ඒ කියන්නේ දරුවනේ අනිවාර්යෙන් තියෙන්නේ නැත්තේ. එක කීයක්ද? ඒත් 150ක් ආරම්භයේ තියෙන්නේ නැත්තේ. 250ක් තියෙනවා කියන්නේ ඒත් 150ක් ආරම්භයේ තියෙන්නේ නැති 100ත් එකතු වෙලා නැති. තේරුණානේ? right. ඒ ගැලපිල්ලත් එතනින් ඉවරයි. 8 වෙනි ගැලපිල්ල බලන්න. ඔයාට ආරම්භයේ දීපල පෙරේතා උපකරණ දීලා තියෙනවා. ආරම්භයේ පිරිවැයන්, ආරම්භයේ සමුච්චේෂය දීලා දීපල පෙරේතා උපකරණ. ඒක අපිට දැම්ම මුකුත් කරන්න බෑ. බලමුකෝ. හරි. බලන්න 9 වෙනි ගැලපිල්ල 2021 4යි 1 දින රුපියල් 1000ක මූලික තැන්පතුවක් ගෙවා මෝටර රථයක් කල්බදු ක්‍රමයකට ලබා ගන්නාලා තියෙනවා. 1000ක මූලික තැන්පතුවක් කරලා. එය අත්පත් කර ගැනීමේදී රුපියල් ලක්ෂ 5ක නීති ගාස්ථා රේගු බදු ලෙස රුපියල් ලක්ෂ 3ක් ගෙවීමට සිදු වුණි. මෙම සියලු ගෙවීම් මූලික තැන්පතුද ඇතුළු වෙනත් වියදම් තුල සටහන් කර ඇත. වැරදීනේ. අයින් කරන්න ඕනේ. අවම කල්බදු ගෙවීම් වල වර්තමානගේ 4 ලක්ෂ නෙමෙයි මිලියන 4.2යි නේ 4200යි. ඒ කියන්නේ කල්බදු වගකීමනේ. 22 3.31 සිට වාරික ගෙවන අතර 9,80,000ක ප්‍රථම වාරිකයේ ගෙවා එය කල්බදු නාහිමි ගිණුමට යොදා ඇත. කල්බදු පොලිය දීලා ඵලදායී ජීව කාලය වසර 10යි. දැන් තේරුම් ගන්න දරුවනේ ලීසින් ක්‍රමයට ගත්ත වත්කම වර්ෂයේ මුල අරන් තියෙනවා. අපි ලීසින් ක්‍රමයට වත්කමක් ගත්තාම අපි සටහනක පෙන්වන්න ඕනේ ඒකනේ. භාවිත අයිතිය සහිත වත්කම් කියන සටහනට අපි යන්න ඕනේ. මෙන්න අපේ සටහන අංක 5. මෙන්න මේක අපි පෙන්වන්න ඕනේ. එයාගේ පිරිවැය පෙන්නලා එයාගේ මෙතෙක් සමුච්චේෂය අඩු කරන්න ඕනේ. එයාගේ පිරිවැය කීයද? ලීසින් ක්‍රමයට ගත්ත වත්කමේ පිරිවැය කීයද? කොහොමද හොයන්නේ? මූලික තැන්පතෝ කීයද? 1000යි. ඒකට එකතු කරන්න ඍජු වියදම්. එයා ඍජු වියදම් කියන්නේ මොනවද? නීති ගාස්තු ලක්ෂ 5යි. රේගු බදු ලක්ෂ 3යි. තව එකතු කරන්න ඕනේ පිරිවැය හොයන්න වර්තමාන අගය. ඒ කියන්නේ වගකීම 4200යි. මම හිතනවා මේ වෙද්දි වාට ලීසින් ක්‍රමයට ගන්න වත්කමක පිරිවැය හොයන විදිහව දන්නවා කියලා. මූලික තැන්පත දන්නේ නැත්නම් මතක තියාගන්න. මූලික තැන්පතුවට ඍජු වියදම් ඔය නීති ගාස්තු රේගු බදු ගෙනීමේ කුලී වගේ දේවල් අලුත් ඇඩියා වගේ දේවල් අත්පත් කරගනිද්දි සිද්ධ වුණොත් ඒව ඔක්කොම එකතු කරන්න ඕනේ දරුවනේ. ඒ වගේම කල්බදු වගකීම එකතු කරන්න ඕනේ. 1000යිනේ මූලික තැන්පතුව දහස් වලින් ලක්ෂ 5යිනේ නීති ගාස්තු. ඒ කියන්නේ 500යි. අරව ලක්ෂ 3යි. 4200යි වගකීම. ඔක්කොම දරුවනේ 6000යි කල්බදු ක්‍රමයට ගන්න වත්කමේ පිරිවැය. අපි කල්බදු ක්‍රමයට ගන්න වත්කම් වලට කියන්නේ භාවිත අයිතිය සහිත වත්කම්. එහෙනම් 6000 මම මෙතන පෙන්නුවා. පැහැදිලිනේ? ඒකෙන් සමුච්චීෂය අඩු කරන්න ඕනි කියන්නේ එයාගේ ෂේ ටික අඩු කරමු. සමුච්චීෂය කියන්නේ ඉතින් මිලට ගත්ත වසරේ ඉඳන් මේ අවුරුද්ද අවසානයේ දක්වා මෙතෙක් ෂේනේ මෙයාගේ. ඉතින් මෙයාගේ අවුරුදු ගානක ෂේ නෑ මේ අවුරුද්දේ මුලනේ ගත්තේ. කොහොමද මෙයාගේ අපි ෂේ හොයන්නේ? කොහොමද අපි මෙයාගේ ෂේ හොයන්නේ දරුවනේ? කොහොමද අපි ෂේ හොයන්නේ? අපිට ගානේ මේ මෝටර් රථය ෂේ කරන්න අපිට ප්‍රතිශතයක්වත් ගානේ කොහෙවත් කියන්නේ නැහැ. එහෙනම් අපි මෙන්න මේ ඵලදායී ජීව කාලය පදනම් කරගෙන තමයි අපිට ෂේ කරන්නේ. හරි. ඵලදායී ජීව කාලය පදනම් කරගෙන තමයි අපිට ෂේ කරන්නේ. මොකද අපිට කොහෙවත් මෝටර රථය ෂේ කරන්න ප්‍රතිශතයක් ගැන අපිට කොහෙවත් කිව්වේ නැහනේ. ඒතර අපිට සිද්ධ වෙනවා මෝටර රථ ෂේ කරන්න කල්බදු ක්‍රමයට ගත්ත ඒකේ ඵලදායී ජීව කාලය අපිට ගන්න වෙනවා. හරි. දැන් ඔයාලට මතකද දන්නේ නැහැ අයිතිය පැවරෙනවා කියලා කිව්වොත් කල්බදු කාලය ඵලදායී ජීව කාලය මේ දෙකෙන් ගන්න ඵලදායී ජීව කාලය ෂේ කරන්න. අයිතිය පැවරෙන්නේ නැහැ කිව්වොත් ඒ දෙකෙන් වඩාත් අඩු වගේ ගන්න ෂේ කරන්න. දැන් මෙතන ඒ concept එකට අපිට යන්න බෑ. මොකද අපිට කල්බදු කාලය ගැන මුකුත් කියන්නේ නැහැ. එතකොට අපිට කොහොමද සිද්ධ වෙන්නේ ෂේ කරන්න මෙන්න මේ ඵලදායී ජීව කාලය අවුරුදු 10යි. පිරිවැය රින සුන්බුන්නාගේ බෙදීම ඵලදායී ජීව කාලය. පිරිවැය 6000යි සුන්බුන්නාගයක් නැහැ. එහෙනම් 10න් බෙදුවාම සමුච්චීෂය කීයද? 600 ගන්න වෙන්නේ.
දැන් ධාරණගේ 5400යි. මේ 600 කියන්නේ මේ වර්ෂයේ ෂේ වියදමක්. වියදම් වලට ගිහිල්ලා පෙන්වන්න භාවිත අයිතිය සහිත වත්කමේ ෂේ කියලා. මේක මෝටර රථ ෂේ එනිසා බෙදා හැරීමේ වියදමක්. පැහැදිලි? ළමයි අරක පොඩ්ඩක් මතක තියාගන්න. අයිතිය පැවරේ අයිතිය නොපැවරේ. අයිතිය පැවරෙනවා නම් ඵලදායි ජීව කාලයෙන් බෙදන්න. පිරිවැරින සුන්බුන්නගේ බෙදීම ඵලදායි ජීව කාලය. අයිතිය පැවරෙන්නේ නැත්තම් පිරිවැරින සුන්බුන්නගේ බෙදීම කල්බදු කාලය ඵලදායි ජීව කාලය අඩු වගේට ෂෙයා කරන්න. මෙතන ඒ concept එකට අපිට යන්න විදියක් නැහැ. මොකද කල්බදු කාලයන් දීලා නැහැ. ඒ වගේම විශේෂයෙන් කිව්වේ නැත්තම් අයිතිය පැවරෙනවා කියලාත් උපකල්පනය කරන්න. තේරුණාද? right. දැන් ඊළඟට තාම ඉවර නැහැ. තාම ඉවර නැහැ වැඩේ. අපි සාමාන්‍යයෙන් කල්බදු ණය හිමිගිණුමක් ගහන්න ඕනේ නේද පෙර වැඩවල? අනිවාර්ය නෑ. නමුත් සාමාන්‍යයෙන් ගහන්න වෙනවනේ. මොකද අපි කල්බදු ණය හිමිගිණුම ගහලා අපි ලීසින් කම්පැනිට ගෙවන්න ඕන වටිනාකම් ටික හොයාගන්න. ඔයාට මතකද කල්බදු ණය හිමිගිණුමේ බැලන්ස් එකක් තිබ්බ ශේෂ පරීක්ෂණේ. යන්න මොකද්ද මේ බැලන්ස් එක කීයද බලන්න. කල්බදු ණය හිමි කියලා ශේෂ පරීක්ෂණේ බැලන්ස් එකක් තිබ්බම 980ක බැලන්ස් එකක් තියෙනවා හර පැත්තේ. ඒක අපි දාගමු මේ පැත්තට. ඔයාට මතකද ඔය 980 කියන්නේ මොකද්ද? එන්න ගැලපිල්ලට. මේ බලන්න 2022 3.31 සිට ඒ කියන්නේ මේ වසරේ අග සිට වාරික ගෙවන අතර 980ක ප්‍රථම වාරිකයේ ගෙවා කල්බදු ණය හිමිගිණුමට යොදා ඇත. 980 කියන්නේ අන්නේ වාරිකේ. එයා ඒක කල්බදු ණය හිමි හර කරනවා. ඒ හර පැත්තනේ තියෙන්නේ. හරිද වැරදිද? හරිනේ. කල්බදු වාරිකයේ ගෙවුවාම මුදල් බැර කල්බදු ණය හිමි හර. එයා එහෙම මුදල් බැර කරලා කල්බදු ණය හිමි හර කරලා ඉවරයි. මේ සමහරු මුදල් බැර කරන්න යනවා. වැරදි ඈ. ශේෂ පරීක්ෂමේ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක මුදල් වලින් අඩු වෙලා ඉවරයි. දැන් මේක ශේෂ පරීක්ෂමේ තිබ්බනේ. තේරුණානේ? ඔතනට ඔහොමම ගෙනල්ලා 980 හර කරන්න එච්චරයි. මුකුත් ආයි කරන්න දෙයක් නැහැ. ඒක හරි. මොනවද බැර කරන්නේ? වගකීම. ලීසින් කම්පැනිට වගකීම ගෙවන්න තියෙනවා. ගෙවන්න තියෙන ලීසින් කම්පැනිට වගකීම කීයද? වගකීම කීයද? වර්තමාන අගය කියන වගකීම. කීයද? 4200යි. ගෙවන්න තියෙන වගකීම් බැර කරන්න. ඒ වගේම තව බැර කරන්න ඕනේ මොකද්ද? පළමු වසරේ පොලිය. පළමු වසරේ පොලිය 420යි. දැන් බලන්න කල්බදු ණය හිමිගිණුම ගහලා ඉවරලා මේ අවුරුද්දේ අවසාන ශේෂය. 4200ට එකතු කරන්න 420ක් අඩු කරන්න 980ක් බලන්න 3640ක්යි. 3640ක්යි කල්බදු වගකීම. මේක කොටස් දෙකකට බෙදන්න ඕනේ. ජංගම වගකීම හොයන්නේ වාරිකයෙන් අඩු කරන්න ඊළඟ අවුරුද්දේ පොලිය මතකද? වාරිකයෙන් අඩු කරන්න ඊළඟ අවුරුද්දේ පොලිය. ඊළඟ අවුරුද්දේ පොලිය 380යි නේ. 380යි. එතකොට කීයක් එනවද බලන්න? 980ෙන් 380ක් අඩු කරපුවාම 600යි ජංගම වගකීම. එහෙනම් ජංගම නොවන හොයන්නේ සම්පූර්ණ වගකීම 3640යි. ඒකෙන් අඩු කරන්න ජංගම වගකීම. එතකොට ඔයාට ඒ දරුවනේ ජංගම නොවන වගකීම බලන්න 3040ක් කියලා එන්න ඕන. 3640න් අඩු කරා 600. 3040. අරව හරිනේ සුළු කිරීම. බලන්න සුළු කිරීම පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඔයාලා ඒක හදාගන්න මම කියනවානේ කරන්න ඕන විදිහ. මේවා ජංගම වගකීම් ජංගම නොවන වගකීම් වල දාන්න 600 දාන්න ජංගම වගකීම් වල කල්බදු ණය හිමි කියලා. එයාට අපි කියනවා කෙටි කාලින කල්බදු ණය හිමි කියලාත් කියනවා. ජංගම නොවන වගකීම කීයද ආවේ? 3040යි. ඒක දාන්න මෙන්න මෙතනට. පැහැදිලිනේ? අදිස්සියෙන් වේගෙන් කියන ඉඳ සමහරක් වෙලාවට සුළු කිරීම වැරදි ඇති. ඔයා සුළු කිරීම ටික හදාගන්න ඉතින් හරි. දරුවනේ ඒ වගේම මතක තියාගන්න මේ අවුරුද්දේ කල්බදු පොලිය වියදමක් කල්බදු පොලිය දාන්න ගිහිල්ලා මූල්‍ය වියදම් වල කීයද කල්බදු පොලිය 420යි. ඒවා මතක කරන්න එපා. ඒ වගේම තව මෙන්න මෙයා පොඩි වැරද්දක් කරලා තිබ්බ පොඩක් බලන්න. මෙන්න මේ මූලික තැන්පතුවයි අන්න අර ඍජු වියදම් වල නීති ගාස්තු ලක්ෂ 5යි රේගු බදු ලක්ෂ 3යි ඒව ඔක්කොම ගෙවලා ඒ ගෙවීම් ඔක්කොම වෙනත් වියදම් තුල ඇතුළත් කරද. ඒ කියන්නේ මුදල් බැර කරලා වෙනත් වියදම් හර කරලා. ඒ වැඩේ වැරදි. වෙනත් වියදම් වලින් අයින් කරනවා. ඒතර 1000යි මූලික තැන්පතුව. නීති ගාස්තු 500යි රේගු ගාස්තු 300යි. ඔක්කොම 1800ක් ගෙවීම් කළා. ඒ වෙනුවෙන්. ඒව ඔක්කොම මෙයා වෙනත් වියදම් වල දැම්මලු. එහෙනම් වෙනත් වියදම් වල අඩු කරමු. 1800ක්. හරි. කල්බදු ගෙවීම්නේ ඕවා. කල්බදු ගෙවීම් කියලා 1800ක් අඩු කරන්න. තේරුණානේ 1800ක් අඩු කරන්න. ඒතර ආ කල්පනා කරේ දැන් වෙනත් වියදම් වල ඔවා දාලා තිබ්බනම් ඔවෙන් අයින් කරානේ.
අයින් කරා කියන වෙනත් වියදම් බැර කරා. කොහෙද හර වෙන්නේ? හර වෙන්නේ දරුවනේ කොහෙවත් නෙමෙයි. ඔය ඔක්කොම කල්බදු වත්කමටයි හර වෙන්නේ. ඔය වත්කමේ කොටස් මතකද මං කිව්වා. එතකොට වත්කමට දැන් හර වෙනවා කියන වත්කම මම පෙන්නලා ඉවරයි. සටහන් අංකේ මතකද? භාවිතයිතේ සහිත වත්කමේ 6000 පෙන්නෝනේ. මෙන්න මේ 6000ට තමයි දැන් ඕක ගිහිල්ලා තියෙන්නේ. අතනින් වෙනත් වියදම් වලින් අයින් කරලා. තේරුණා? right. එච්චරයි නේද? ඔයගේ ගැළපිල්ලක් එයි. ගිය පාර ආවේ දරුවනේ වර්ෂය අග කල්බද්දර ගත්ත වත්කමක්. ගිණුම් ගත කරන විදිය මේ පාර මට හිතේ වසර මුල හෝ පෙර වසර ගත් එකක් එයි. හරි පොඩක් ඒවා බලාගෙන කියාගෙන යන පෙර වසර එකක් ගිණුම් ගත කරන විදිය ඈ. right. ඊළඟට බලන්න 10 වෙනි ගැළපිල්ල. 10 වෙනි ගැළපිල්ල 2021 4.1 දින ගොඩනැගිලි 1400කට ප්‍රත්‍යාගන්නය කරාලු. එතෙන් සිට ඉදිරි ඵලදායී ජීව කාලය වසර 10යි. ඉතින් දරුවනේ ප්‍රත්‍යාගණනයක් කරද්දී ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චීෂය පොත් වලින් අයින් කරන්න ඕනේ. කවද්ද ප්‍රත්‍යාගණනය කරන්නේ? ආරම්භයේ. ආරම්භයේ බලන්න ගොඩනැගිලි වල සමුච්චීෂය මේ තියෙන්නේ. ඇයි ආරම්භක තොරතුරුනේ? ආවක පොත් වලින් අයින් කරන්න ඕනේ. යන්න දීපල ප්‍රේතාවපකරණ සටහනට. සටහනට යන්න. මෙතින සටහන. රයිට් මම ගන්නවා ප්‍රත්‍යාගණනය කරන්නේ කාවද? ගොඩනැගිලි. නම් මම ගොඩනැගිලි කියලා තීරුවක් ගන්නවා. ඔයා දන්නවා ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චීෂය කීයද? රුපියල් 200යි. ඒක මෙන්න මෙතනින් අඩු වෙන්නත් ඕනේ. මෙතනින් අඩු වෙන්නත් ඕනේ. ආරම්භයේ ගොඩනැගිලි කීයද බලන්න. පිරිවැය 1000යි. සමුච්චීෂය 200යි නේද? ආරම්භයේ ගොඩනැගිලි වල පිරිවැය 1000යි. ආරම්භයේ සමුච්චීෂය 200යි. ඔතනින් අපි සමුච්චීෂය දාන්නේ. හරි. දැන් මතක් වෙන්න ඕනේ මට හැමදේම පැහැදිලි කරන්න බෑ. ඔයාලට මතක් වෙන්න ඕනේ. මේවා මෙහෙම ඔයාලා ඒ කාලේ ඉගෙන ගත්ත නේද කියන එක. දැන් ප්‍රත්‍යාගණනයෙන් එන ලාභය කොහොමද හොයන්නේ? ළමයි. ආරම්භයේ වත්කමේ අගය කීයද? 1000යි. ප්‍රත්‍යාගණනය කරන දිනට සමුච්චීෂය කීයද? 200යි. එහෙනම් ප්‍රත්‍යාගණනය කරන දිනට ධාරණ අගය කීයද? 800යි. ප්‍රත්‍යාගණනය කරන දවසට අපි කරන්න ඕනේ ලාභය හොයන්න දැනට වසර මුල වටිනාකම ගන්න 1000යි. එදාට සමුච්චීෂය ප්‍රත්‍යාගණනය කරන දවසට සමුච්චීෂය වසර මුලනේ ප්‍රත්‍යාගණනය කරන්නේ. ඒකෙන් සමුච්චීෂය 200 අඩු කරපුවාම ප්‍රත්‍යාගණනය කරන දවසට ධාරණගේ 800. කීයටද මෙයා ප්‍රත්‍යාගණනය කරනවා කිව්වේ? 1400කට දහස් වලින්. 1400කට. 800ක 1400ට ප්‍රත්‍යාගණනය කරන එක හොඳයිද නැද්ද? අලුතෙන් මාකට් එකේ අලුත් මිල 1400. 1000යි අපේ පිරිවැය. මෙතෙක් කල 200කින් ෂෙයා වෙලා. 800ක මාකට් එකේ වටනවලු 1400ක්. ඒ කියන්නේ ප්‍රත්‍යාගණ ලාභය කීයද? 600 ප්‍රත්‍යාගණ ලාභය. ප්‍රත්‍යාගණ ලාභයේ දරුවනේ අපේ මෙන්න මෙතන ප්‍රත්‍යාගණ ප්‍රතිඵලය යටතේ අපි පෙන්වන්නේ. ප්‍රත්‍යාගණ ප්‍රතිඵලය යටතේ අපි පෙන්වන්නේ. දරුවනේ මේක පළමුවර ප්‍රත්‍යාගණනයක් නේද? පළමුවර ප්‍රත්‍යාගණනයක් නේ. දෙවනවර ප්‍රත්‍යාගණනයක් කියලා මොකුත් කිව්වේ නෑනේ. හරි. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නෑ හොඳේ. එකපාර ගිහිල්ලා අපි දන්නවා මොකද්ද? පළමුවර ප්‍රත්‍යාගණනෙන් ලාභයක් හෝ අතිරික්තයක් එනවා නම් අපි ඒකට කියන්නේ ඒක ආදායම් ප්‍රකාශය වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ පෙන්වන්න ඕනේ ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අතිරික්ත කියලා. හැබැයි වා පරිස්සම් වෙන්න ගිය අවුරුද්දේ අලාභ තිබ්බනම් ඒ අලාභයට මේ අලාභයේ කපලා ඉතිරි වෙන ප්‍රමාණය තමයි මෙතනට ගේන්නේ. හිතන්න ගිය අවුරුද්දේ අලාභය තිබ්බ කියලා 100. එහෙනම් 600 කපලා මෙතනට ගේන්නේ 500. අර 100 වෙනත් වියදම් වලින් අඩු කරනවා මතකද? ඒවා පොඩ්ඩක් බලලා යන්න. ප්‍රත්‍යාගන්න කේස් ක්‍රම ගොඩක් තියෙනවානේ. මේක පළමුවර ප්‍රත්‍යාගණනෙන් ආපු ප්‍රත්‍යාගන්න අතිරික්තයක්. කොහොමද ප්‍රත්‍යාගන්නත් ලාභය අලාභය නැත්නම් අතිරික්තතාවය හෝ උණතාවය හොයන්නේ? කොහොමද හොයන්නේ? ප්‍රත්‍යාගණනය කරද්දී මුලින්ම ආරම්භක වටිනාකම ලියාගන්නේ වත්කමේ. ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරද්දී වසර මුල ගොඩනැගිලි වලගේ 1000යි. ඒකෙන් අඩු කරන්නේ ප්‍රත්‍යාගණනය කරන දවසට සමුච්චීෂය. ප්‍රත්‍යාගණනය කරන්නේ වසර මුල නිසා 200ක් අඩු කරන්නේ. වසර මැද නම් මේ 200ට එකතු කරන්න තවත් මාස 6ක ෂෙයා. තේරුණාද? එතකොට ප්‍රත්‍යාගණනය කරන දවසට ෂෙයා අඩු වෙලා ධාරණගේ වටින්නේ 800යි. ඒක මාකට් එකේ වටින 1400ක්. ඒ කියන්නේ ලාභය 600. පළමුවර ආපු ලාභය වෙනත් විස්තීර්ණ ආදායම. පළමුවර අලාභයක් ආවනම් වෙනත් වියදමක්. තේරුණානේ? වෙනත් වියදමක්. අනිවාර්යෙන් ප්‍රත්‍යාගණනේ MCQ හරි සමාගම් වලට හරි එනවමයි ඈ. හරි. ඒ ටික ඔක්කොම හරිනේ. අවුලක් නැහැනේ. සටහනේ පෙන්වන්නේ අපි. සටහනේ පෙන්වනවා.
දැන් අපි ගොඩනැගිලි ෂෙයා කරමු. කොහොමද ගොඩනැගිලි ෂෙයා කරන්නේ? මෙයා කියනන්නේද එතෙන් සිට කියන්නේ ප්‍රත්‍යාගණනය කරපු දවසේ ඉඳන් ඉතිරි ඵලදායි ජීව කාලේ වසර 10යි. දැන් අපි ෂෙයා බලන්නේ කොහොමද මේ වසරට? අලුත් අගයට ෂෙයා බලන්නේ. අලුත් අගයේ වසර මුලම තියෙනවා. 1400 ගොඩනැගිලි වල අලුත් අගය. ඒකේ සුන්බුන් අගයක් දුන්නේ නැහැ. ඉතිරි ඵලදායි ජීව කාලේ අවුරුදු 10 කියන්නේ ෂෙයා වෙන්නේ 140. තේරුණානේ? පැහැදිලිද මං කියන එක? එතකොට වසර මුලම ප්‍රත්‍යාගණනය කරා. එතකොට මුළු වසරටම ෂෙයා බලන්නේ 1400න් අලුත් අගයෙන් සුන්බුන් අගය අඩු කරලා බෙදන්න ඵලදායි ජීව කාලේ අවුරුදු 10යි. ෂෙයා එනවා 140ක්. ඉතින් ෂෙයා ටික දාන්න ගිහිල්ලා ඔයාගේ මෙන්න මේ සටහනේ වාර්ෂික ෂෙයා යටතේ. සටහනේ. ඒ වගේම පෙර වැඩවල ගොඩනැගිලි ෂෙයා. ගොඩනැගිලි ෂෙයා පෙන්නන්නේ 140 පරිපාලන වියදම් වල. පරිපාලන වියදම් වල ගොඩනැගිලි ෂෙයා පෙන්නන. 140. තේරුණානේ ඒවා හොයපු විදිය? අවුලක් නැහැනේ. රයිට්. ඊළඟට එන්න දරුවනේ 11 වෙනි ගැළපිල්ල දේපල පිරිතාව උපකරණ විකිණීම පොඩක් විකිණීම බලාගෙන යන මේ පාර 2022 3.31 කියන්නේ වසර අග සියලු ලීබඩු 9,50,000කට අත්පිට විකුණා ඇති අතර විකිණීමෙන් ලද මුදල් විකුණුම් අය භාරයට බැර කර ඇත. ඒක වැරදි. දේපල පිරිතාව උපකරණයක් වික්කොත් ඒවා විකුණුම් අය භාරයට බැර කරන්න බෑ. ඒ නිසා විකුණුම් අය භාරයෙන් දුවලා ගිහිල්ලා මෙන්න මේ 950න් 950 අඩු කරන්න. විකුණුම් අය භාරය කියන්නේ ව්‍යාපාරයේ තොග විකිණීමෙන් ආපු ආදායම. ඒකට දේපල පිරිතාව උපකරණ විකිණීමෙන් ආපු ඒවා දාන්න බෑ. එතකොට දැන් කීයක ඒවද වික්කා කිව්වේ? දේපල පිරිතාව උපකරණ කීයටද වික්කේ? 950කට. ඒ නිසා මේ 8,000න් වෙයි 950 අඩු කරන්න. ඔය 8,000 ඇතුලේ 950 තියෙනවනේ. එතනට දාන්න බෑ. හරිනේ මේ බලන්න ආපහු මේ. ලීබඩු 950කට අත්පිට වික්කලු. විකිණීමෙන් ලද මුදල් විකුණුම් අය භාරය බැර කළා. ඒ කියන්නේ මුදල් හර කළා විකුණුම් අය භාරය බැර කළා. විකුණුම් අය භාරයට දාන්නේ තොග විකුණුම්. දේපල පිරිතාව උපකරණ විකුණුම් දාන්න බෑ. ඒකෙන් අයින් කරා. හරිනේ 950. හරි. ලීබඩු 10%කින් ෂෙයා කරනවලු. හරි. මේ ලීබඩු විකිණීමෙන් එන ලාභය අපි හොයමුද? අපි සාමාන්‍යයෙන් ඉවත් කිරීමේ ගිණුමක් ගන්නවා. හරට දාන්නේ විකුණන එක්කෙනාගේ පිරිවැය. සියලු ලීබඩු විකුණනවනේ. දැන් සියලුම ලීබඩු කීයද? පිරිවැය කීයද? 900යි. 900යි. සියලු ලීබඩු 900යි. බැර කරන්න ඕනේ විකුණන කට්ටියගෙම සමුච්චිෂය. සියලු ලීබඩු විකුණන නිසා සියලුම ලීබඩු වල සමුච්චිෂය බැර කරනවා. බැර කරන්නේ විකුණන දවසට සමුච්චිෂය. විකුණන්නේ වසර අගනේ. අපිට ඕනේ වසර අගට සමුච්චිෂය. දීලා තියෙන්නේ මෙන්න මෙතන වසර මුලට සමුච්චිෂය. එහෙනම් මේකට වසරේ ෂේ එකතු කරමු. 110ක් නේ ෂේ වෙන්නේ. ඉතින් මෙන්න මේ 900න් 110ක් කීයද? 90 වෙනි ෂේ. එහෙනම් 270යි මේ වසරට සමුච්චිෂය ආගේ. එහෙනම් 270 ගිහලා මම මෙතනට බැර කරනවා. තේරුණා? ලීබඩු 110කින් ෂේ වෙනවා කිව්වා. මේ වසරේම ෂේ අපි අරකට එකතු කරන්න ඕනේ. මොකද විකුණන දවසට සමුච්චිෂය හොයාගන්න එපා. ඒතර ලීබඩු වල පිරිවැය 900 900න් 110ක් 90යි. මුලට සමුච්චිෂය 180යි වසර. මුලට මේ වසරට 90යි. එහෙනම් වසර අගට මේ අවුරුද්ද 270යි සමුච්චිෂය. එහෙනම් 270 කියලා මම බැර කරා. හරි. එනිසා ප්‍රශ්නයක් නැහැනේ. තව මොනවද බැර වෙන්න ඕනේ? විකිණීමෙන් එන මුදල්. දිස්සටහන් ටික පොඩ්ඩක් මතක් කරන්න ගෙදරදී. විකිණීමෙන් කීයක් එනවද? 950. බලන්න විකිණීමෙන් එන ලාභය අලාභය දේපල පිරිතාව උපකරණ. වැඩි පැත්තේ එකතු දෙපැත්තට දාන්න 950 සහ 270 වැඩි පැත්ත 1220යි වැඩි පැත්ත. ඒකෙන් 900 අඩු කරන්න 320ක් එයි. 320 එන්නේ මෙන්න මේ පැත්තේ. හරි. මේ පැත්ත කීයද එන්නේ වැඩි පැත්ත? 270යි 950යි. 1220යි වැඩි පැත්ත. ඒතර බැලන්ස් එක නවා මේ පැත්තේ. 900ක් අඩු කරපුවා 320ක්. මතක තියාගන්න මෙයා ඉන්නේ මෙතනින් නම් මේක ඇවිල්ලා ලාභයක් ඈ. ඉවත් කිරීමෙන් එන ලාභයක් ඔය. ඉවත් කිරීමෙන් එන ලාභයක්. හරි. ඔතනින් නම් එන්නේ ලාභයක්. අනිත් පැත්තෙන් આવොත් අලාභයක්. ඒක හොඳට මතක තියාගන්න. බොක්ස් එකක් මම මේ දැම්මේ. වැඩි පැත්ත එකතු දෙපැත්තට දාලා අඩු පැත්තෙන් බොක්ස් එකක් දැම්මා. මේ පැත්තනේ අඩු පැත්ත. බොක්ස් එකට දාන්න එන වෙනස. 1220න් 900 අඩු කරපුවා 320. බොක්ස් එක හරින් ආපු නිසා ලාභයක්. බැරින් આવොත් අලාභයක්. මතක තියාගන්න. ලාභය දාන්න වෙනත් ආදායම් වල 320 වෙනත් ආදායම් වලට අපි දන්නවා සටහනක් අපි ගන්නවනේ. යන්න සටහනට. වෙනත් ආදායම් සටහනට ගිහිල්ලා ඉවත් කිරීමේ ලාභය පෙන්වන්න. ඉවත් කිරීමේ ලාභය. කේදා ඉවත් කිරීමේ ලාභය.
320යි. තේරුණානේ? ඉවත් කිරීමේ ලාභය 320යි. සටහනේ අපි පෙන්නුවා. වෙනත් ආදායම් සටහනේ අපි පෙන්නුවා. දැන් අපි කොහොමද මේව පොත්වල පෙන්වන්නේ? එන්න සටහන අංක 4ට. සටහන අංක 4 අපි කොහොමද පෙන්වන්නේ දරුවනේ? සටහන අංක 4. අපි ගන්නවා ලීබඩු කියලා තීරුවක්. ආරම්භයේ ලීබඩු 900ක් තිබ්බා. ආරම්භයේ සමුච්චිෂය කීයක් තිබ්බද? ආරම්භයේ සමුච්චිෂය කීයක් තිබ්බද ලීබඩු වල? 180යි. 180යි. වසරේෂය කීයක් ආවද? 90ක් 110ක් බලලා මතකද? දැන් කීයක ලීබඩු විකුණනවද? සම්පූර්ණම ලීබඩු ඉවත් කිරීම යටතේ අඩු කරන්න. මෙතන ඉවත් කිරීම යටතේ විකුණන ලීබඩු වල සමුච්චිෂය අඩු කරන්න. විකුණන ලීබඩු වල සමුච්චිෂය විකුණන දවසට 270යි. මතකද අපිට ආවමේ? මේ ටී ගිණුමේ ඔක්කොම තියෙනවා. ඉවත් කිරීමේ ටී ගිණුමේ සමුච්චිෂය 270යි. විකුණන 900ක ඒවා. ඒතර විකුණන 900 තමයි අපි මෙන්න මෙතනින් අයින් කරන්නේ. සමුච්චිෂය ටික මෙතනින් අයින් කරා. මොකද ලීබඩු විකුණද්දී යාවලා ඒගොල්ලන්ගේ ඔක්කොම වටිනාකම පිරිවැයයි සමුච්චිෂය පොත් වලින් අයින් වෙනවා. දැන් මේ වසරේ ෂේ ලීබඩු වල 90ක් නේ ආවේ. ඒක වියදමක් යටතේ දාන පරිපාලන වියදම්. පරිපාලන වියදම් වල ලීබඩු ෂේ දාන. පරිපාලන වියදම් වල ලීබඩු ෂේ දාන 90ක්. බලන්න ගැළපිල්ලට එන්නේ. ගැළපිල්ල තව කියනවා මොකද්ද? 2022 3.31 වසර අග 2,50,000ක නව ලීබඩු මිලට ගෙන ඇත. ඒ වැරදීමකින් බෙදා හැරීමේ වියදම් තුළ ඇතුළත් කර ඇත. ඒ කියන්නේ මුදල් බැර කළ බෙදා හැරීමේ වියදම් වලට හර කරලා ඇති 250කට මිලට ගත්ත ලීබඩු. ඒව වැරදි. ලීබඩු ටික බෙදා හැරීමේ වියදම් වලින් 250 අඩු කරන්න. ඒකට දාලා නම්. එයා දාලා කියනවනේ. අයින් කරලා ඒක ලීබඩු ගිණුමටයි අපි ගෙනියන්නේ. ලීබඩු ගත්තොත් ලීබඩු ගිණුමට ගෙනියනවා මිසල් බෙදා හැරීම වලට ගෙනියන්නේ නැහැ. ඒකේ ගැනුම් යටතේ පෙන්වන සටහන අංක 4 ඒ මිලට ගත්ත ලීබඩු 250. සටහන අංක 4. තේරුණානේ? ඒක හොඳට මතක තියාගන්න. 250ක නව ලීබඩු මිලට ගෙන ඇත. හරි. ඉතින් ඒක මුදල් බැර කළා එයා බෙදා හැරීම් හර කළා තිබ්බා. බෙදා හැරීම් වලින් මම අයින් කරා මේ. අයින් කරලා සටහන අංක 4 ලීබඩු ගැනුම් කියන එක්කෙනා යටතේ ලීබඩු ටිකට ගිහිල්ලා දැම්මා. එයාට ෂෙයා බලන්න බෑ මේ වසරේ අග ගන්න හින්දා. දේපල පෙරේදා උපකරණ සම්බන්ධයෙන් සියලු ගැළපිලි ඉවරයි දරුවනේ. විකිණීමක් එන්න ඉඩකඩ තියෙනවා පොඩ්ඩක් බලයි යන්න. හුවමාරුවත් පොඩ්ඩක් බලයි යන්න. හුවමාරුව ගිණුම් ගත කරන විදිය. ඉඩම් ආරම්භය කීයද? ඒ ටික දාගමු. 2500යි. ඉඩම් කියලා තීරුවක් ගන්න. ඉඩම් ආරම්භය 2500 අලක සමුච්චිෂය නෑනේ. තාම මොනවද තිබ්බේ? තව යන්ත්‍ර තිබ්බනේ. යන්ත්‍ර 3000යි ආරම්භය. යන්ත්‍ර තීරුවක් ගන්න. ආරම්භයේ 3000යි. ආරම්භයේ සමුච්චිෂය කීයද යාගේ? 600යි. අපි යාට ෂෙයා කරේ නෑ නේද? ඔය ගාන දරුවනේ ෂෙයා දාගන්න 110ක් කියලා යන්ත්‍රවල. එහෙනම් 3000න් 110ක් දරුවනේ 300යි ෂෙයා. ඒක වාර්ෂික ෂෙයා යටතේ ඒවා දාන්නත් ඕනේ. ඊට අමතරව පරිපාලන වියදම් වල දාන්නත් ඕනේ යන්ත්‍ර ෂෙයා කියලා. යන්ත්‍ර ෂෙයා පරිපාලන වියදම් වල දාන්න ඕනේ 300යි. පරිපාලන වියදම් වල යන්ත්‍ර ෂෙයා දාන්න 300යි. 110ක් කියලා ඒ ගානේ හදාගන්න ගැළපිල්ලක. හරි යන්ත්‍ර 110කින් ෂෙයා කරන්න කියලා මම හිතන්නේ ඒක ටයිප් වෙලා නැහැ. යන්ත්‍ර 110කින් ෂෙයා කරන්න. කොහෙන් හරි ලියා ගන්න. යන්ත්‍ර 110කින් ෂෙයා කරන්න. හරි? යන්ත්‍ර 110කින් ෂෙයා කරපුවාම ෂෙයා ටික එනවා දරුවනේ යන්ත්‍ර 3000යි 3000න් 110ක් 300යි ෂෙයා. ඒක සටහනේ අපි දැම්මා. සටහනේ අපි දැම්මා දේපල පෙරේදා උපකරණ සටහනේ අපි දැම්මා මේ වාර්ෂික ෂෙයා යටතේ ඊට අමතරව පරිපාලන වියදම් වල අපි දැම්මා. එච්චරයි නේද දේපල පෙරේදා උපකරණ සම්බන්ධයෙන් සියලු වත්කම් ෂෙයා කරා කිසිම අවුලක් නැහැ. දැක්කනේ ලීසින් ප්‍රත්‍යාගන්නේව මතක තියාගන්න විභාගෙට එනවා. අවසාන සුපිරිම ගැළපිල්ල 12 වෙනි ගැළපිල්ල මෙන්න මේ වගේ ගැළපිල්ල විභාගෙට එයි කියලා මම විශ්වාස කරනවා අයබාර ගැළපිල්ල. දරුවනේ 2022 ජනවාරි 1 වන දින රුපියල් ලක්ෂ 2කට ගනුදෙනු කරුවෙකු වෙතට ශීතකරණයක් අලෙවි කරන ලදී. මාස 6ක සේවා සැපීමක් එදින සිට ආරම්භ කරන ලදී. ගනුදෙනුවේ මුළු ප්‍රතිෂ්ඨාව රුපියල් 2,60,000යි. මුළු මුදල දැනටමත් ලැබී ඇති අතර එය විකුණුම් අයබාරයට බැර කර ඇත. ආරම්භයේ නොයිපු අයබාරයට අදාළ කාර්යසාධන බැඳීම් මේ වන විට තෘප්තිමත් කර ඇත.
එමාගේ සේවා සැපීමට අදාළ වෙයි. දරුවනේ මේ ප්‍රමිතිය SLFRS 15 ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් ගැළපිල්ලක් විභාගෙට එන්න පුළුවන් ගොඩක් දුරට. ගිය පාරත් ළඟින් යන ගැළපිල්ලක් ආවා. SLFRS 15 කතා කරන්නේ දරුවනේ භාණ්ඩ වික්කොත් ඒ ආදායමත් සේවා සැපීමක් කරොත් ඒ ආදායමත් කොහොමද ගිණුම්ගත කරන්නේ කියලා. දැන් මේ බලන්න. දැන් මෙයා කියනවා 2022 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ මේ අවුරුද්දේ එක්තරා දවසක. ජනවාරි 1 වෙනිදා රුපියල් ලක්ෂ 2කට සීතකරණයක් විකුණලා ඉවරයි. ඊට පස්සේ එදා ඉඳන් මාස 6ක සේවා සපයන්න පටන් අරන්. ඒ කියන්නේ ශීතකරණය කැඩුනොත් බිඳුනොත් රිපෙයාර් කරන්න. සම්පූර්ණ ගනුදෙනුවේ මුළු ප්‍රතිෂ්ඨාව 2,60,000. ඒ කියන්නේ ශීතකරණයට ලක්ෂ 2ක් අය කරනවා. මාස 6ට සේවා සපයන රුපියල් 60,000ක් අය කරනවා. ඒකයි කියන්නේ සම්පූර්ණ ගනුදෙනුවේ ප්‍රතිෂ්ඨාව රුපියල් 2,60,000යි කියලා. ඒ කියන්නේ මේ බිස්නස් එකේ මිල. බිස්නස් එකේ මිල. පැහැදිලි? එතකොට මෙයා කියනවා මුළු මුදල දැන්ටමත් ලැබී ඇති අතර ඒ විකුණුම් අය බාරයට බැර කරනවා. හරි. දැන් ඔක කොහොමද කරන්නේ? මේ ව්‍යාපාරය 2022 ජනවාරි 1 වෙනිදා පාරිභෝගිකයෙක්ට විකුණලා සීතකරණයක් ලක්ෂ 2කට එතන ඉඳන් මාස 6ක් සේවා සපයනවා. ඒකට 60,000ක් අය කරනවා. සම්පූර්ණ ගනුදෙනු 2,60,000යි 2,60,000ම කාසියා නෝට්ටු වලින් ලැබිලා. ලැබිච්ච මුදල විකුණුම් අය බාරයට දාලා. දැන් මේ ව්‍යාපාරය ප්‍රධාන ආදායම් දෙකක් උපයනවා මෙතනදී. මොකද්ද? එකක් සීතකරණයේ විකිණීම කියන භාණ්ඩ විකිණීම. සේවා ඒ වෙනුවෙන් සපයලා ඒකෙන් කීයක් හරි හම්බ කරන එක. ඒකට අපි කියන්නේ සේවා අය බාරය, අරකට කියන්නේ විකුණුම් අය බාරය. දැනට ශේෂ පිරික්සමේ විකුණුම් අය බාරය සහ සේවා අය බාරය කීයක් තියෙනවද? මේ තියෙන්නේ. විකුණුම් අය බාරය 8,1000යි. ඒකෙන් දැනටමත් 950ක් අඩු වෙලා. සේවා අය බාරය 1000යි. දරුවනේ විකුණුම් අයභාරයයි සේවා අයභාරය දෙකේම එකතුව තමයි ඔයාගේ ආදායම් ප්‍රකාශයේ උඩ පෙන්වන්න ඕන. සාමාන්‍යයෙන් ඔයා මෙච්චර කාලයක් හදපු ගණන් වල විකුණුන්නේ පෙන්වන්නේ. අපි දරුවනේ මතක තියාගන්න යම්කිසි ආයතනයක් භාණ්ඩ විකුණලා ඒකට සේවාත් සපයලා ඒකෙනුත් හම්බ කරනවා නම් විකුණුනුයි සේවා සැපයුනුයි දෙකෙන්ම හම්බ වෙන ආදායම මෙතන අපි පෙන්වන්න ඕනේ. ඒ වෙලාවට විකුණුම් කියලා ලියන්න එපා. මෙතන ලියන්න අයභාරය කියලා. අයභාරය කියලා උතන ලියලා ආදායම් ප්‍රකාශයේ උඩම මෙතනට ගන්න සටහන. ඒකට අපිට ගන්න වෙන්නේ පළවෙනි සටහන කියලානේ. ඒතර පල්ලෙහා මේවා 2 වෙනවා මේවා 3 වෙනවා. ඒතර එක්සෑම් එකේදී ආකෘතිය ගහද්දි මම ඔයාලට යෝජනා කරනවා මෙතන කෙලින්ම අයභාරය කියලා දාලා සටහන අංක 1 දාන්න. ඊට පස්සේ ඉතින් ඔය අංකේ වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. ඒවා අනිවාර්ය නැහැ. හරි. ඒක මොකක් හරි විකාරයක් කරගන්න ප්‍රශ්නයක් නැහැ. මෙතන අයභාරය කියලා ලියන්න. මේවා තමයි අලුත් වෙනස්කම් විභාගෙට වෙච්ච. මේ අයභාරය හැදෙන විදිය ඔයා වෙනම සටහනක පෙන්වන්න ඕනේ. ඒතර අපි යනවා සටහන් වලට. ඔයාගේ සටහන් කියලා මාතෘකාවක් තියෙනවනේ. මම සටහන් වලට ගිහිල්ලා මට මෙතන ඉඩ නැහැ. සටහන් වල ඔයා දැන් සටහන් අංක 1 ලියද්දි අදින් පස්සේ අයභාරය කියලා සටහන ගන්න. ඊට පස්සේ 2 වෙනත් ආදායම් 3 අර විදිහට යන්න. එතකොට ලේසියිනේ. මම මෙන්න මෙතන මම වෙනම පෙර වැඩවල ගන්නම්කො ලේසි. මෙන්න ඇවිල්ලා මගේ සටහන් අංක 1 අයභාරය. සටහන් අංක 1 හොඳේ. සටහන් අංක 1 අයභාරය. අයභාරය හැදෙන්නේ කොහොමද? විකුණුපු ඒවැයිනුයි, ඒ කියන්නේ විකුණුම් අයභාරයනුයි, සේවා අයභාරයනුයි දෙකේ එකතුයි. දැනට විකුණුම් අයභාරයේ ශේෂ පිරික්සුමේ තියෙනවා 8000. සේවා 1000යි. මම මේක මෙතනම අප්ඩේට් කරන්න. ලේසියිනේ. හරි. විකුණුම් අයභාරය 8000යි සේවා අයභාරය 1000යි. දැනටමත් විකුණුම් අයභාරයෙන් අඩු වෙලා තියෙනවා කීයද? 950ක් අර. 950ක් මේ. 950ක් අඩු වෙලා තියෙනවා. මම ඒකත් මෙතනින් ලියා ගන්න ලේසි. දැන් මේ අහගන්න. දැන් අහගන්න අපේ ගැළපිල්ලට එන්න. අපේ ගැළපිල්ලේ කියනවනේ දැන් මේ 2,60,000ම මුදලින් හම්බුණා කියලා. හම්බෙච්ච 2,60,000ම විකුණුම් අයභාරයට බැර කරලානේ. ඒක වැරදි. ඇයි මම වැරදි කියන්නේ? 2,60,000ම බැර කරන්න බෑනේ ළමයි. විකුණුම් අයභාරයට බැර කරන්නේ විකුණුපු එකයාගේ පමණයි. දැන් සීතකරණයේ වික්කනේ. සීතකරණයගේ ලක්ෂ 2යි. ලක්ෂ 2 පමණයි විකුණුම් අයභාරයට දාන්නේ. මෙයා 2,60,000ම දාලා. එහෙනම් වැඩිපුර කීයක් දාලාද? 60,000ක් දාලා විකුණුම් අයභාරයට. එහෙනම් ඒකත් මේකෙන් අයින් කරමු. තේරුණාද? ලක්ෂ 2ක් දාන්න පුළුවන්. 2,60,000ම දැම්ම එකයි වැරදි. මොකද 60,000 සේවා සැපීමනේ. ඒ කියන්නේ සේවා අයභාරයට.
තේරුණාද? ඒතර සේවාය භාරයට ඒ උනට 60ම දාන්න බෑ. මොකද සේවාව මාස 6ක් සපයනවා. කවද ඉඳන්ද පටන් ගන්න තියෙන සේවාව සපයන්නේ? දැන් මේ බලන්න 2022 ජනවාරි 1 වෙනිදා. දැන් එතකොට හොඳට බලා ගන්න. 2022 ජනවාරි 1 වෙනිදානේ ශීතකරණය විකුණන්නේ. එදා ඉඳන්නේ මාස 6ක සර්විස් එකක් සපයන්නේ. එතකොට මම වාගේ මේ ප්‍රශ්නයක් අහනවා. 2022 ජනවාරි 1 වෙනිදා අපි සර්විස් එක දෙන්න පටන් ගත්තට අපේ ගිණුම් වර්ෂ ඉවර වෙනවා කවද්ද? 3.31. එතකොට මේ සර්විස් එකෙන් අපිට සපයන්න පුළුවන් මාස 3ක් විතරයි මේ අවුරුද්දේ. ඉතුරු මාස 3 ලබන අවුරුද්දේ. එතකොට දැන් 60000ක් අපි මාස 6ටම අය කරනවනේ. ඒක 6න් බෙදලා මාස 3ට බලන්න. ඒ කියන්නේ භාගයක් 30000යි. මේ මාස 3ට පමණක් 30000ක් තමයි අපිට අයිති. දැන් මෙයා අපි 2,60,000ට මේ සම්පූර්ණ ගණතුන කරන්නේ. ඒකෙන් ලක්ෂ 2කට ශීතකරණය අලෙවි කරලා ඉවරනේ. ඒ වැඩේ කළා අපි ඉවරයි. පාරිභෝගිකයට ඒ පොරොන්දු ඉටු කරලා ඉවරයි. අපි කියනවා ඒ කාර්ය සාධන බැදීම තෘප්තිමත් කරලා ඉවරයි. තේරුණාද? පොරොන්දුවක් තමයි කාර්ය සාධන බැදීමක් කියන්නේ. ඒක අපි තෘප්තිමත් කරලා ඉවරනේ. එතකොට ඒ ලක්ෂ 2 අපිට තනිකර විකුණුම් ආය භාරය වෙනවා. ඒක අපි විකුණුම් ආය භාරයට දාලා ඉවරනේ. හැබැයි දැන් සේවාය භාරයට 60000ම දාන්නයි කියන්නේ නැහැ. මොකද අපි මාස 6ම කම්ප්ලීට් කරේ නැහැ. මාස 3යි මේ අවුරුද්දෙන් කම්ප්ලීට් වෙන්නේ. එතකොට 30000යි අපිට සේවාය භාරයට දාන්න වෙන්නේ. තේරුණානේ? 60000ම දාන්න අයිතියක් තියෙනවද දරුවනේ? නැහැ. 30000යි දාන්න අයිතියක් තියෙන නිසා මම 30000ක් එකතු කරා. දැන් මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. සම්පූර්ණ ගණතුනම සල්ලි හම්බුණා කිව්වනේ. ඒ කියන්නේ ඔය 60000ටත් දැන්ටම සල්ලි හම්බෙලා කියන එකනේ. හැබැයි අපි ඕකෙන් 30000ක් නේ කම්ප්ලීට් කරේ. තව 30000ක් කම්ප්ලීට් වෙන්නේ ලබන අවුරුද්දේ. ඒ වෙනුවට ඔක්කොම සල්ලි අපිට හම්බුණානේ. ඒ 30000 ලද අත්තිකාන. කාර්ය සාධන බැදීම තාම මාස 3කට ඉටු කරේ නැහැ. ඒව ලබන අවුරුද්දේ වෙන්නේ. ඉටු කරන්න කලින් අපිට ඒවත් දැන්ටම සල්ලි හම්බෙලා ඉවරයි. කාර්ය සාධන බැදීම ඉටු කිරීමට පෙර මුදල් හම්බුනොත් ඒ වෙනුවෙන් ඒව අපිට වගකීම්. අපි ඒවට කියනවා නොයිපූ අය භාරය කියලා. නැත්නම් නොයිපූ ආදායම් කියලා අපි කියනවා. දැන් තේරුණාද? කීයක් අපිට වැඩිපුර සල්ලි හම්බුණාද? 60න් 30ක් ඕකේ වැඩිපුර 30ක් තව හම්බෙලා තියෙනවා. ඒක ජංගම වක්කීමක්. අනිකුත් ජංගම වක්කීම් වලට යන සටහන් වල නොයිපූ අය භාරය කියලා පෙන්නන්න ඕනේ. නොයිපූ අය භාරය. ඕවා විභාගෙට එයි ඈ. නොයිපූ අය භාරය. වැඩේ වෙන්න කලින් රුපියල් 30ක් හම්බෙලා. අර අනාගත මාස 3 වෙන්නේ. දැන් තේරුණානේ? ඊළඟට බලන්න. ආරම්භයේ නොයිපූ අයභාරයට අදාළ කාර්ය සාධන බැදීම මේ වන විටත් තෘප්තිමත් කර ඇත. ආරම්භයේ වර්ෂයේ පටන් ගනිද්දි නොයිපූ අයභාරයක් තියෙනවා. ඒ කියන්නේ අනාගතයේ වෙන්න තියෙන වැඩකට කල්තිය සල්ලි හම්බෙලා. අර දැන් මේ අපි ටීකට කතා කළේ. ටීකට කලින් කතා කරේ. එහෙම එකක් ආරම්භයේ තියෙනවා. ආරම්භයේ නොයිපූ අයභාරයට අදාළ කාර්ය සාධන බැදීම මේ වන විටත් ඔන්න දැන් තෘප්තිමත් කළලු. දැන් අර නිකන් උදාහරණයක් විතර ගත්තොත් අපි අර අවුරුද්දේ අන්තිම දැක්කේ අනාගතයේ මාස 3ක් තව සර්විස් අපයන තියෙනවා. ඒකට දැම්ම සල්ලි හම්බෙලා. හැබැයි මම වගේ මේ ප්‍රශ්නයක් අහනවා. ඒ මාස 3ත් අනාගතේ ඉවරුනහම අරක නොයිපු අයභාරය බවට පත් වෙනව තවත් නෑ. ඒ වැඩේ ඉවරයිනේ කළා. ඒ නොයිපු අයභාරය කැන්සල් කරනවා. තව මාස 3කින්. දැන් මෙන්න ආරම්භයේ තිබ්බ නොයිපු අයභාරයට අදාළ කාර්ය සාධන බැදීම තෘප්තිමත් කළා. ඒ වැඩ ටික ඉවර කළා. ඒකත් සේවා සැපීමකට අදාළයි. එහෙනම් දැන් අර නොයිපු අයභාරය කියලා කැන්සල් කරන්න ආරම්භයේ තියෙනවා. ඒක තෘප්තිමත් කරලානේ. ආරම්භයේ නොයිපු අයභාරය කීයද? ආරම්භයේ නොයිපු අයභාරය කීයද? 500යි. මේක කැන්සල් කරලා සේවා අයභාරයට එකතු කරන්න ඕනේ. ඇයි? දැන් ඒක අයභාරයක් විදිහට ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. තේරුණානේ? ඒක ගිහිල්ලා එකතු කරනවා. කීයක්ද තිබ්බේ ආරම්භයේ නොයිපු අයභාරය? 500යි. තේරුණාද? right? ඉතින් ওই වගේ ගැළපෙල විභාගයට අහයි මේ පාර. දැන් බලන්න ආයතනයේ විකුණුම් අයභාරය කීයද? ආයතනයේ විකුණුම් අයභාරය කීයද? ඔය හැබැයි එකතු කරන අඩු කරන ටික පුළුවන් නම් පෙර වැඩවල කරලා අවසන් උත්තරේ විතරක් සටහනට ගේන්න. හරි? මෙන්න මෙයා විතරක් සටහනේ පෙන්වනවා නම් වඩාත් හොඳයි. තේරුණාද? නිකන් කැතයින සටහනක් නිකන් එහෙම ධන ඍණ දාලා සුළු කරද්දී. සුළු කිරීම බලන්න. මෙතන 1530යි. අතන 8000යි. 8000න් අඩු කරනවා 950ක් අඩු කරනවා 60ක් 6990 1000ට එකතු කරන්න 30ක් එකතු කරන්න 500ක් 1530යි මේ දෙක එකතුව බලන්න කීයද කියලා 6990 8520ක් එනවා මේක තමයි අයභාරය ආයතනයේ ප්‍රධාන ආදායම මේ වර්ෂේ 8520යි ඕක ගෙනල්ලා
ඔයාගේ ආදායම් ප්‍රකාශය මෙන්න මෙතන පෙන්නන්න. සුළු කිරීම ටික බලන්න පොඩ්ඩක් හරිද කියලා ඈ. ආදායම් ප්‍රකාශය මෙතනට ගේන්න. ඉතින් ඔන්න ඔය අයබාර ගැලපෙල්ල පොඩ්ඩක් පරිස්සමෙන් බලාගෙන කියාගෙන යන විභාගෙට ඔයාට ටෙස්ට් කරන්න පුළුවන්. හරි. හරි නේද? සුළු කරා මං 8000න් අඩු කරා 950ක් අඩු කරා 60ක්. right. සියලු ගැලපෙල ඉවරයි නේද සමාගම් ගානේ? එතනින් එහා ඔයාට කරගන්න තේරෙනවනේ. ඉතින් ගැලපෙල ටික 100%ක් ඉවර කරගත්තා කියන්නේ ලකුණු 40න් ඔයා දන්නවා ලකුණු 40ක් හම්බ වෙනවා කියලා. ලකුණු 40න් 30ක් විතර ගන්න පුළුවන් ගැලපෙල ටික ඉවර කරපුවා. ඉතින් ඊට පස්සේ සුළු කිරීම ටික ඔයා කරන්න. ඊට පස්සේ ශේෂ පරීක්ෂණයේ තොරතුරු ටික ඔයා දාන්න. right. ඉතින් මම කිව්ව දේවල් මේ ගාන පැහැදිලි කරද්දි මම ඔයාලට කිව්ව දේවල් ටික ඒ අනුවම කරන්න දරුවනේ. ඒ වගේම තව පොඩි දෙයක් කියන්නම්. ඔයා මෙන්න මේවා පෙන්වන්න ඕනේ මුදල් හා මුදල් සමාන දෙයක් කියන සටහනේ මෙන්න මේවා එකතු කරලා පෙන්නන්න. හරි. මෙන්න මේ දෙන්නව පෙන්වන්න මුදල් හා මුදල් සමාන දෙයක් කියන සටහනේ පෙන්වන්න එකතු කරලා. ඒ වගේම ආදායම් මේ පෙර වැඩවල අර වියදම් විශ්ලේෂණවල වියදම් තිබ්බේ. ඒවයින් 5ක් 6ක් අරගෙන මෙන්න මේ සටහනේ ඔයා අනිවාර්යෙන් පෙන්වන්න විභාගෙට ලකුණු 2ක් 3ක් හම්බ වෙනවමයි. හරිද? ඒක මතක තියාගන්න. right. අනිවාර්යෙන් උඩින් ආකෘතිය උඩින් නම ලියන්න, දින දාන්න, ඒවට ලකුණු හම්බ වෙනවා භාග. ඒ නිසා ඒව මතක තියාගන්න. විභාගෙට යන්න කලින් 2011 සමාගම් ගැලපිල්ල මෙන්න මේ බැංකු ශේෂ, සුළු මුදල් ශේෂ, බැංකු අයිරාත් එක්ක තියෙන පොඩි ගැලපිල්ලක් ඇති. ඒක පොඩ්ඩක් කරලා යන්න. අර කල්බදු වල අයිතිය පැවරීම, නොපැවරීම ඒ කේස් එක බලන් යන ෂෙයා කරද්දී. හරි. මාර්ගස්තෝගේ තොග බලන්න. 2015 අවසන් තොග ගැලපිල්ල පොඩ්ඩක් බලන් යන්න. හරි. ඒ වගේම මේ ගානේ නැති ගැලපිල්ලක් තියෙනවා. හානි කරන ලාභ වෙන් කිරීමේ ගැලපිලි ඒව බලන් යන්න. ඒවෙන් ගණන් එන්න පුළුවන් විභාගෙට. right. මම විශ්වාස කරනවා මේ ගාන හරහා ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති, ඔයාලට ගොඩක් දේවල් සමාගම් වල මතක් වෙන්නේ නැති කියලා මම ඔයාලට සුබ පතනවා. ඒ වගේම අවසාන වශයෙන් මම කියනවා මොනවා කරන්නත් කලින් රචනා ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම සමාගම් ගාන හදලා ඉවර කරන්න. විනාඩි උපරිම 40ක් ගන්න. ඒ විනාඩි 40 ඇතුළත පුළුවන් තරම් සමාගම් ගාන කරන්න. ලකුණු ගන්න පුළුවන් ගානක්. හරි. හොඳට විභාගය කරන්න. good luck.